හොඳයි. එහෙනම් අපි සතර සතිපට්ඨානය පිළිබඳව සාකච්ඡා කරන් ඇවිල්ලා සමත විදර්ශනා කියන මාතෘකා දෙකෙන් තමයි නතර වුනේ. දැන් මේ සමත විදර්ශනා කියන මාතෘකා දෙකම තමයි මේ සතර සතිපට්ඨානිය වශයෙන් විග්‍රහ වෙන්නේ. එහෙනම් සමතය සහ විදර්ශනාව කියන දෙක සතර සතිපට්ඨානිය තුළ පිහිටන්නේ කොහොමද කියලා දැනගන්න කලින් අපි බලමු සමතය සහ විදර්ශනාව කියන්නේ මොකක්ද? දැන් සමතය සහ විදර්ශනාව කියන්නේ මොකක්ද කියලා ඔබෙන් අහුවාම යම්කිසි අවබෝධයකින් ඔබට උත්තරයක් දෙන්න පුළුවන්. සමතය කියන්නේ මෙහෙමයි, හිතේ සංසිඳීමයි, විදර්ශනාව කියන්නේ මෙහෙමයි, ත්‍රිලක්ෂණ අනුපස්සනා කිරීමයි ආදී වශයෙන්. ඒ උත්තරේ වැරදි නෑ. නමුත් ඊටත් වඩා අපි පරිපූර්ණ වශයෙන් මේ උත්තරේ ගන්න පුළුවන් නම් අන්න ඒක වටිනවා. එහෙනම් බලමු සමතය කියන්නේ මොකක්ද ධර්මයේ සඳහන් වෙන ආකාරයට. තත්ත කතමෝ සමතෝ යා චිත්තස්ස තිති සම්තිති අවට්ඨිති ඨානං ප ဋ ාණං උප ဋ ාණං සමාධි සමාදානං අවික්කේපෝ අවිප්පටිහාරෝ ූපසමෝ මනසෝ ඒකග්ගං චිත්තස්ස අයං සමතෝ. මෙන්න බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙන්නා වූ සමතේ මොකද්ද? මේ සමතේ කියන්නේ මොකද්ද? මේ චිත්තයාගේ මේ යම් අරමුණක් ගැනීමෙන් මොනවට සිටීමක් ඇද්ද? දැසගෙන සිටීමක් ඇද්ද? නැවැත්මක් ඇද්ද? පිහිටා සිටීමක්, එළඹ සිටීමක් ඇද්ද? සමාධියක් ඇද්ද? සමෝදානයක් ඇද්ද? අවික්ෂේපයක් ඇද්ද? අවිප්‍රතිසාරයක් ඇද්ද? සිතෙහි සංසිඳීමක් ඇද්ද? සිතෙහි එකඟ බවක් ඇද්ද? මෙන්න මේකට කියනවා සමතේ කියලා. කියන්නේ සමතේ කියලා කියන්නේ මේ චිත්ත ස්වභාවයේ පවතින නීවරණ පහ වෙච්ච චිත්ත ස්වභාවය. සිතේ පවතින නීවරණ පහ වෙච්ච චිත්ත ස්වභාවය. නීවරණ පවතින නිසා තමයි සිත සැලෙන්නේ හැමතිස්සෙම. සිතේ චංචල භාවය පවතින, චපල භාවය පවතින. සිත සැලෙනවා. රාගෙන් සැලෙනවා, ද්වේෂෙන් සැලෙනවා, මෝහෙන් සැලෙනවා. ඒ රාග දේශ මොහ තුනටම තමයි අපි ඒ රාග දේශ මොහ වලටම තමයි අපි මේ නීවරණ කියලා කියන්නේ. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියලා කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි. මේ සිතේ පවතින රාග දේශ මොහ වලටම නම. එය අර නිවන අහුරගෙන, ඒ කියන්නේ දහම් අහන වෙලාවක හරි යම් කිසි ආකාරයක මේ සමතයක් අනුපස්සනාවක් විදර්ශනාවක් වඩන වෙලාවක හරි අර හිතේ පවතින ඒ පිරිසුදු භාවය මැඩගෙන, ඒ පිරිසුදු භාවය යටපත් කරගෙන හැසිරෙන ස්වභාවය නිසා තමයි ඒවට නීවරණ කියන්නේ. නීවරණ කියන්නේ මෙන්න මේ විශේෂයෙන්ම නිවන සම්බන්ධ කටයුතු වෙන අවස්ථාවලදී හිත අහුරගෙන ඉන්න ස්වභාවය. දැන් රාග දේශ මොහ කොහොමද චිත්තසංතානෙ පවතිනවා. නමුත් පවතිනවා කියන්නේ අවිජ්ජා ප්‍රත්‍යයෙන් උපදිනවා. නමුත් විශේෂයෙන්ම මේ බණහන වගේ වෙලාවක එහෙම නැත්නම් මේ අනුසතියක්, සමත අනුසතියක් හෝ විදර්ශනා අනුසතියක් හෝ වඩන්න උත්සාහ ගන්න වෙලාවක විශේෂයෙන් මේ රාග දේශ මොහ නැగిලා එන අවස්ථාවක් තියෙනවා. අන්න ඒක නුවණින් දකින්න ඕන. දැන් උදාහරණයක් හැටියට දැන් මේ බණ අහගෙන ඉන්නකොටත් අපිට ගොඩක් වෙලාවට පේනවා මේ නිින්දේ ආගෙන ඉනවා. මේ තීන කියන්නේ මේ සිතේ පවතින අලස භාවය. මිද්ද කියන්නේ කායේ පවතින අලස භාවය. මේ දෙකම මතුවෙලා එනවා. තීන මිද්ද. දැන් මේක කොහොම සිද්ධ වෙන්නේ? මෙන්න මේ සිතේ පවතින නීවරණය. එහෙනම් ඔන්න ඔය විදිහට විචිකිච්ඡාව, කාමච්ඡන්ද ව්‍යාපාද, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන ඊතුරු නීවරණත් ඔය විදිහට අඩු වැඩි වශයෙන් නැగిලෙනවා. දැන් මේ බාන හද්දිම ඒව එනවා. ඊළඟට මොනවා හරි අනුසතියක් වඩද්දිම ඒව එනවා. එතකොට අන්න නිවනට මග අහුරන නිසා, නිවනි මග අහුරන නිසා ඒවට නීවරණ ධර්ම කියනවා. මොකද නීවරණ ධර්මයන් මතුවෙච්ච ගමන් චිත්තසංතානී ප්‍රඥාව මොට වෙනවා. ආවරණ නීවරණි දුබ්බලීකරණ පඤ්ඤා. ආවරණ නීවරණ ධර්ම නිසා ප්‍රඥාව මොට වෙනවා, දුර්වල වෙනවා. එහෙනම් අන සමතය කියන්නේ මොකද්ද? මෙන්න මේ සිතේ පවතින සංසිඳීම. රාගයේ දේශයේ මෝහය දුර වෙලා චිත්තසංතානයේ පවතින පිරිසිදු චිත්ත ස්වභාවය, නීවරණ පහ වෙච්ච පැහැදිලි චිත්ත ස්වභාවය. මේකට තමයි සමතය කියලා කියන්නේ. හිතේ පවතින පිරිසිදු චිත්ත ස්වභාවය. චිත්තසංතානයේ පවතින පිරිසිදු භාවය. මේ පිරිසිදු භාවය සංසිතීමක්. නිවිච්ච භාවයක්. මෙන්න මේ ස්වභාවයට කියනවා සමතය කියලා. එහෙනම් සමත භාවනාවලින් මෙන්න මේ කියන කාරණාව සිද්ධ වෙන එක. මොනවද? නීවරණ ධර්ම පහ කරනවා, හිතේ සංසිඳීම ඇති කරනවා, චිත්ත ඒකාග්‍රතාව ඇති කරනවා, යම්කිසි කුසල අරමුණක් එක දිගට ආරම්මණයක් වශයෙන් අරගෙන ඉන්න පුළුවන්කම එන්නේ කුසල අරමුණක රැඳිලා ඉන්න පුළුවන් ස්වභාවය ඇති කරනවා. ඊට අනුකූලව නිශ්චලව හිත පිහිටනවා. එතකොට තමයි සමතේ වැඩිලාවහම අර ශනික සමාධි,
උපචාර සමාධි, අර්පණ සමාධි අනාදි වශයෙන් ආකාර තුනකට වැඩෙන්නේ. කියන්නේ ක්ෂණික සමාධියක් කියලා කියන්නේ මේ හිතේ සියුම් මට්ටමින් පිළින සමතය. දැන් එදිනෙදා මොන හරි වැඩක්පලක් කරලා දැන් වාහනයක් කෙලවනවා. මේ වගේ වෙලාවකත් හිතේ තියෙන්න ඕන සංසුන් ස්වභාවයක්. හිතේ නිශ්චල භාවයක් තියෙන්න ඕන. හිතේ සංසිඳුණු භාවයක් තියෙන්න ඕන. දැන් මහා කැළඹිච්ච හිතකින් වාහනයක් කෙලවන්නේ කිව්වොත් අනිවාර්යෙන් විනාශයක් කරගන්නවා. එහෙනම් ඒ වෙලාවෙත් පිළිටනවා ක්ෂණික සමාධියක්. ඊළඟට දැන් මේ බණහන වගේ වෙලාවක ඊට වඩා ගැඹුරු සමාධියක් තියෙන්න ඕන. එහෙනම් මෙන්න මේ වගේ අවස්ථාවක තියෙන සමාධිය කියන උපචාර සමාධියක් මේ තියෙන්නේ. දැන් උපචාර සමාධියක ඉන්නේ. අරට වඩා දීර්ඝ කාලයක් තිස්සේ එකම අරමුණක් අරගෙන ඉන්න පුළුවන් සිතක් දැන් තියෙන්නේ මේ වෙලාවට. දැන් මේ කුසල සමාධියක් මේක වැඩින හොඳට. ඉස්සරහට හොඳට වැඩනවාම ඕන තරම් වෙලා ඒ කුසල නිමිත්ත ආරම්භන වශයෙන් අරගෙන ඉන්න පුළුවන්. කුසල නිමිත්තේම නැගලා ඉන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් අන්න උපචාර සමාධිය කියන මේ වගේ ස්වභාවයකට. දැන් උපචාර සමාධියක් තියෙන්න ඕන බුද්ධ වන්දනාව සිද්ධ කරන අවස්ථාවේදී. නැත්තම් ඒකත් කරගන්න බෑ. කියන්නේ වෙන වැඩ වලින් නැත්තම් සමාලාට අත් දෙක ඔලුවට තියාගෙන වදින බුදු පියාණන් වහන්සේට හිතින් හිතේ තියෙන වෙන ලෝකේ දේවල්. රටේ ලෝකේ නැති දේවල්. ගාථාටික නිකන් පුරුද්දට කියවෙනවා. හිත ඇතුලේ වෙන වැඩ. එහෙනම් මේ වෙලාවේ උපචාර සමාධිය වෙලවත් නැද බණ ආදිත් එහෙමයි වෙන්නේ. දැන් හරියට මේ වෙලාවේ දැන් සමහරු ඉන්න පුළුවන් ඕන් තරම් ඉන්න පුළුවන් එහෙමයි. දැන් මේ වෙලාවේ කන් දෙකෙන් බණ අහගෙන ඉන්නවා තමයි. හැබැයි හිත අභ්‍යන්තරයට ඇහෙන්නේ නැහැ බණ ටික. මොකක් හරි නීවරණයක් ඇවිල්ලා. නීවරණ පහෙන් එකක් ඇවිල්ලා. ඒ නිසා මොකද වෙන්නේ? සද්දයන් නම් ඇහෙනවා තමයි කන් දෙකට. කියන්නේ මොකද්ද කියලා ප්‍රඥාවට ගෝචර වෙන්නේ නැතු යනවා. ඔන්නෝම ස්වභාවයකට එනවා. එහෙනම් උපචාර සමාධිය නැත්තම් මේ වෙලාවේ බණ හෙන්නෙත් නැහැ. එහෙනම් උපචාර සමාධිය කියලා කියන්නේ යම්කිසි ඒ කුසල අරමුණක රැඳිලා ඉන්න කාලය තුල රාග දේශ මොහ නැගෙන්නේ නැතුව පවතින චිත්ත ස්වභාවය. එහෙනම් අර්පණ සමාධිය කියන්නේ මොකද්ද? අර්පණ සමාධිය කියන්නේ ඊටත් වඩා බලවත් වූ චිත්ත ඒකාග්‍රතාව. දැන් මේ වෙලාවේ අනුසය මට්ටමින් කෙලෙස් මතුවලා තියෙනවා. උපචාර සමාධියේ. අර්පණාව කියන්නේ අනුසය මට්ටමින් තියෙන කෙලෙසුත් රහිත වෙලාව. එහෙනම් අර්පණාවේදී වෙන්නේ අනුසය මට්ටමිනුත් කෙලෙස් නැහැ. ඒ කියන්නේ අනුසයනුත් තොරව පවතින. කාමරාග අනුසයෙන් තොරව තමයි ලෝකෝත්තර ප්‍රථම ධානයේ පවතින්නේ. එහෙනම් කාමරාග අනුසයෙන් තොරයි. එහෙනම් පූර්ණ වුණාම කාමරාග අනුසය සම්පූර්ණයෙන්ම නැසෙනවා. එහෙනම් අන්න අර්පණාව කියලා කියන්නේ මීට වඩා සුවදායක චිත්ත ස්වභාවයක්. දැන් ඔබට මේ බණ අහගෙන ඉන්න එක මම දන්නවා දැන් අපිට බොහෝ දෙනා කියනවා සුවයි කියලා. ඇයි ඒ සුවයි කියන්නේ? උපචාර සමාධිය වැඩිලා කුසල සමාධියක් හොඳට වැඩිලා. ඒ නිසා මේ වෙලාවේ රාග දේශ මොහ හටගන්නේ නැහැ හිතේ. ඒ රාග දේශ මොහ හටගන්නේ නැති නිසාම අන්න හිතට මහ සුවයක් දැනෙනවා. එහෙනම් ඒ මට්ටම තමයි අපි ඔය උපචාර සමාධිය කියලා කියන්නේ. රාග දේශ මොහ తాවකාලිකව නමුත් යටපත් වෙලා නිරෝධ වෙලා පවතින ස්වභාවයක් තියෙනවා. අර විස්කම්පන ප්‍රහාණයක් තමයි ඇත්තටම මේ උපචාර සමාධියේ තියෙන්නේ. ඉතින් විස්කම්පණයෙන් විතර නතර වෙන්නේ ආර්යයන්ගේ සමාධිය. ඉතින් එහා ගිහිලා සමුච්ඡේද පටිපසද නිස්සරණ දක්වා යන්නත් පුළුවන්. එහෙම අපිට හරියටම ඇඟිල්ලෙන් ඇල්ල මෙන්න මෙයා මෙහෙමයි ඉන්නේ කියලා කියන්න බෑ. මොකද එක එක්කෙනාගේ ශ්‍රද්ධා වීර්ය සති සමාධි ප්‍රඥා ඉන්ද්‍රිය ධර්මයන්ගේ තියෙන නානත්වය නිසා. උපචාර සමාධියෙන් බණ ඇහුවත් කෙලෙස් නැතිලා අරිහත් ඵලයටපත් වෙච්ච උත්තරමියොත් ඉන්නවා. ඒ නිසා එක එක්කෙනාගේ ඉන්ද්‍රිය නානත්වය අනුව බණ අහගෙන ඉන්න වෙලාවේදී වැඩලා තියෙන උපචාර සමාධිය උනට ඒ උපචාර සමාධිය අඩු වැඩිකම් බලවත්කම් දුර්වලකම් තියෙන්න පුළුවන්. අර්පණ සමාධිය කියන්නේ ඊට වැඩිය බලවත් එකක්. ඒ මට්ටමට ගියාම අනුසය කෙලෙසුත් ප්‍රහාණයටපත් වෙලා තියෙන නිසා සමුච්ඡේද වශයෙන්ම යටපත් වෙලා තියෙන නිසා ඒ නිසා එහිදි දැනෙන සුවතාවේ අරටත් වඩා අප්‍රමාණයි. ඒක තමයි රූපාවචර සමාධිය. රූපාවචර දහන ප්‍රථම අධ්‍යානයි. ඒ නිසා එහිදි දැනෙන්නේ අරූප රාගේ ශාන්ත භාවය. මොකද ඒ වෙලාවේ සම්පූර්ණයෙන්ම නාසය දිව ශරීරය කියන ඉන්ද්‍රියයන් සම්පූර්ණ ආයතන සම්පූර්ණ නිරුද්ධයි. ඒක කාමරාගේ නිරෝධයි කිව්වේ. එහෙනම් ප්‍රථම අධ්‍යානයේ කාමරාගේ නිරෝධයි කිව්වේ නාසය දිව ශරීරය කියන පහෙන් නාසය දිව ශරීරය කියන තුනෙන් අරමුණු ගන්නේ නැහැ. එහෙනම් ඇහැයි කනයි විතරයි ඒ රූපාවචර ධ්‍යාන වල ක්‍රියාත්මක වෙන්නේ. ඒවත් ඇහැයි කනයි කිව්වට මේ මාංශ චක්කු සහ මාංශ සෝත නෙවෙයි. අර දිබ්බ චක්කු දිබ්බ සෝත ඇසුරෙන් ක්‍රියාත්මක වන්නා වූ ප්‍රසාද රූප ක්‍රියාත්මකයි. ඒ මට්ටමින් ඇහැ කන ක්‍රියාත්මකයි. ඒ කියන්නේ ඇහැ හිතට පුළුවන් රූප දකින්නයි අහන්නයි. හැබැයි මේ තියෙන බාහිර ඇහැ කන දෙකෙන් නෙවෙයි. හිතින් මතු කර ගන්නා වූ දිවසකින් සහ දිව කනකින්. ඒ සමාධිය මතු කර ගන්නා දිවසකින් දිව කනකින්. ඉතින් ඒ නිසා ඒවා රූපාවචර දැහන් රූප අසුරු කරගෙන පවතින දැහන්
ඒ නිසා ඒවයි පවතින ආස්වාදයේ රූප රාගය තුලින් ගොඩනගෙන ආස්වාදයක්. එහෙනම් අන්න සමත සමාධි ගැනයි මේ විග්‍රහ කළේ. එහෙනම් ඔන්න සමතය කියන්නේ මොකක්ද? එහෙනම් අනර හිතේ සංසිඳුණු ස්වභාවය. හිතේ පවතින නීවරණ රහිත ස්වභාවය. හිතේ පවතින නොකැලමුණු ස්වභාවය. හිතේ පවතින නිවිච්ච ස්වභාවය. හිතේ පවතින ඒකී අරමුණක් ඒකාත්මික අරමුණක් අරගෙන ඒ අරමුණ පරිහරණය කිරීමේ හැකියාව. ඒ කියන්නේ හිත විසිරලා නොගිය ස්වභාවය. යනාදී වශයෙන් ආකාර රැසකට මේ සමතය කියන විග්‍රහ කරන්න පුළුවන්. එහෙනම් අන්නේ හිතේ සංසිඳීම, නිවිච්ච භාවය, ඊළඟට ඒ නොකැලමුණු ස්වභාවය, නිශ්චල ස්වභාවය, ඊළඟට ඒකී අරමුණක් අරගෙන ඉන්න පුළුවන් ස්වභාවය, එක අරමුණක පිහිටා සිටින ස්වභාවය ආදී වශයෙන් අන්නේ සමත ස්වභාවයන් ටික වඩන්න පුළුවන් ඕනෑම භාවනාවකට සමත භාවනා කියන. ලෝකෝත්තර විශේෂදී ඒක වෙනස් වෙන්නේ කොහොමද කියලා සතර සතිපට්ඨානෙත් එක ගැලපුවාමයි ඔබට තේරෙන්නේ. ලෞකික වශයෙන් ගත්තාම සමත භාවනා කියලා ඕනතරම් තියෙනවා. දැන් ඉස්සෙල්ලා පැහැදිලි කරපු අර හුස්ම ගන්න ඒවා ලෞකික ආනාපාන සති ආදී මේ සියලු භාවනා ඒ ඔක්කොම ලෞකික සමතයන්ටයි තියෙනවා. ඕනතරම් කසින නිමිති කසින භාවනා ඔක්කොම ලෞකික සමත භාවනා ගණයටයි වැටෙන්නේ. මොකද ඒවෙන් ප්‍රඥාව නිවැරදිනේ සමාධිය විතරයි. එහෙනම් සමාධිය විතරක් වැඩෙන භාවනාවලට අපි කියනවා සමත භාවනා කියලා. ප්‍රඥාව වැඩෙන භාවනාවලට අපි කියන්නේ විදර්ශනා භාවනා. විදර්ශනා භාවනාව කියන එක ලෝක විෂය තුල නැහැ. ඒක ලෝකෝත්තර විෂයට ඇති වෙයි. يعني ලෝකයේ තුල විදර්ශනා භාවනාව කියලා එකක් නැහැ. සම්මා සම්බුදු පියාණන් වහන්සේ නම් වූ අසිරිමත් වූ මහා ශාස්ත්‍රූතුමන් වහන්සේ ලෝකේ පහළ වෙන්නේ ඉස්සෙල්ලා මිනිස්සු විදර්ශනා කියලා භාවනාව ගැන දැනගෙන ඉන්නේ නැහැ. ලෝකයා දන්නේ එතකොට සමත භාවනාව විතරයි. ඒක ලෞකික සමතය. ලෝකෝත්තර සමතයට හැරෙන්නේ කොහොමද කියලා අපි දැන් ඉස්සරහට සාකච්ඡා කරනවා. එහෙනම් අන්න ලෞකික සහ ලෝකෝත්තර සමතයන්ගේ වෙනසකුත් ඒ ආකාරයෙන් පවතිනවා. ලෝකෝත්තර සමතයේ දැන් සතර සතිපට්ඨානයත් එක්ක විග්‍රහ කරද්දී ඔබට දකින්න පුළුවන්. දැන් මම ඉස්සෙල්ලා ඒ කියන්නේ පොඩි පැහැදිලි කිරීමක් කරා. එන දැනුත් පැහැදිලි කිරීමක් කළොත් කෙටියෙන් හරි. දැන් ලෞකික සමතයේ තියෙන විශේෂත්වය තමයි ලෞකික සමතය ගොඩනගා ගන්නේ සමාධිය තුලින්මයි. සමත අරමුණක් අරගෙන සමත නිමිත්තක් අරගෙන සමත නිමිත්තම සිහි කරමින් ඉඳලා කර්මස්ථානයක් වශයෙන් සිහි කර කර ඉඳලා දීර්ඝ වශයෙන් ඒ වෙනුවෙන් වෑයම් කරලා ඒ අනුසාරයෙන් ආරම්මණයන් හිත බැහැර කරගෙන අරමුණු වලින් වෙන් වෙලා අර ඇහැ කන නාසය දිව ශරීරය කියන පහට ඉන්නව පංචද්වාරයන්ට ඉන්නව අරමුණු වලින් වෙන් වෙලා එක දිගටම යම්කිසි සමත නිමිත්තක් අරගෙන සිහිපත් කර කර ඉඳලා ඒ අනුසාරයෙන් ගොඩනගා ගන්නා චිත්ත සමාධිය තමයි ලෞකික සමතය කියලා කියන්නේ. එතකොට පුළුවන් ඒ අයටත් අර ඇහැ කන නාසය දිව ශරීරය කියන පහට එන අරමුණු වලින් වෙන් වෙලා සමත නිමිත්තක් දිගින් දිගට සිහිපත් කරමින් ඉන්නකොට ඒ අනුසාරයෙන් පුළුවන් රාග දේශ මොහේවත් මේ පංච නීවරණ ධර්ම යටපත් කරගන්න తాවකාලිකව. අනිවිෂ්කාමන වහන කියන එකට. යටපත් කරගෙන ඒ අය මොකද කරන්නේ? తాවකාලිකව සමතයක් ලබනවා. ඒක තමයි ලෞකික සමතය. එහෙනම් ලෝකෝත්තර සමතය කියන්නේ මොකක්ද? ලෝකෝත්තර සමතය කියන්නේ දැන් ඒ අයට අවබෝධයක් නැති නිසා මේ රාග දේශ මොහ හටගන්නේ කෙසේද? මොන මූලයෙන්ද මේ රාග දේශ මොහ හටගන්නේ? කුමක් නිසාද මේ රාග දේශ මොහ පවතින්නේ? කුමක් ප්‍රත්‍යෙන්ද රාග දේශ මොහ උපදින යනාදී වශයෙන් දකින්න නොහැකි නිසා ප්‍රඥාවෙන් ඒ වගේම කුමන හේතුවක් නැසීමෙන්ද මේ රාග දේශ මොහ නිරුද්ධ වෙන්නේ? මේ රාග දේශ මොහ මූලයේ සිඳීමෙන් සංසිඳෙන්න පුළුවන් නේද යනාදී වශයෙන් ඒ සමුදය සහ නිරෝධය ප්‍රඥාවෙන් දකින්නට නොහැකි කම නිසාම ඔවුන් සමත නිමිත්තක් අරගෙන තමයි වැඩේ කරගත්තේ. නමුත් ආර්ය ශ්‍රාවකයෝ වැඩේ කරන්නේ කොහොමද? ප්‍රඥාවෙන්. ප්‍රඥාවෙන් ඒ දකින්නවා ලෝකෝත්තර වශයෙන් ඒ සමතය ඇති වෙන්නේ කොහොමද? මේ අවිජ්ජාව හේතු කරගෙනයි සංකාර උපදින්නේ. එහෙනම් අවිජ්ජාව ප්‍රත්‍ය කරගෙනයි මේ නීවරණ ධර්ම පවතින්නේ. එහෙනම් අවිජ්ජාව නිරෝධ වීමෙන් නීවරණ ධර්ම පහ වෙනවා. එහෙනම් නැත්නම් මේ රාග දෝෂ මොහ දුරු වෙනවා කියන අවබෝධයෙන් යුක්තව අවිජ්ජාව නිරෝධ වීමෙන් අවිජ්ජාව නිරෝධ කර ගැනීමෙන් රාග දේශ මොහ දුරු කරගෙන චිත්ත සමාධිය ගොඩනගා ගැනීම තමයි ලෝකෝත්තර සමතය. එහෙනම් අර ලෞකික සමාධියේදී සමත නිමිත්තක් තමයි මුල්ුනේ සමාධි ඉන්ද්‍රියය මුල්ුනේ. ලෝකෝත්තර සමතයේදී ප්‍රඥාය මුල්ුනේ ප්‍රඥා ඉන්ද්‍රියය මුල්ුනේ. එහෙනම් ප්‍රඥා ඉන්ද්‍රිය මුල් වෙලා තමයි ලෝකෝත්තර සමතය ඇති වෙන්නේ. ඒකයි එකට ලෝකෝත්තර සමතය කියන්නේ. ලෝකෙන් ඈතර වෙන සමතය. අර කවිල ලෞකික සමතය මොකද්ද?
ඒකේ පවතින්නේ ලෞකික සමතය කිව්වේ ඒ සමතය ලෝකයේ ඇතුළෙමයි සැරිසරන්නේ. ඒ සමතයෙන් බ්‍රහ්මයක් වෙලා ආපහු පහළට වැටිලා ආපහු සංසාරේ බඩ ගාලා සෑහෙන කාලයක් දුක් විඳලා ආපහු තාපසයෙක් වෙලා ආපහු සමතේ වඩලා ආපහු බ්‍රහ්ම ලෝකෙට ගිහිලා ආයෙකින් ඇදගෙන වැටිලා ඔහොම යන ගමනක් තියෙන්නේ යාට. ඒක කිසිම හරයක් ඇති වැඩක් නෙවෙයි. නිසා ඒක ලෝකයේ ඇතුළෙමයි රවුම් ගහන්නේ ලෞකික සමතේ. ලෝකෝත්තර සමතේ වෙනස තමයි රාග දේශ මොහ නිරුද්ධ වුණා නම් නිරෝධ වුණා නම් අනුපාද නිරෝධයටපත් වුණා නම් ආයේ ලෝක සැරිසරීමක් නෑ. ලෝකෙන් එතර වීමක් තියෙනවා. ඒ නිසා ලෝකෙන් එතර වීමට උපකාර කරන සමාධිය නිසා ඒ ලෝකෝත්තර ඒ සමතේට ලෝකෝත්තර සමතය කියලා කියනවා. එතකොට වෙන්නේ මොකද්ද? රාගයේ දේශේ මොහේ දුර වෙලා යන්නේ తాවකාලික වශයෙන් නෙවෙයි සදාතනික වශයෙන්. එහෙනම් රාග දේශ මොහ සදාතනික වශයෙන් දුර වෙනකොට චිත්තසංතානිය ඇතිවන්නා වූ සංසිඳීම, චිත්තසංතානිය ඇතිවන්නා වූ නිශ්චලභාවය, චිත්තසංතානිය ඇතිවන්නා වූ ඒ විවේකී ස්වභාවය, ඒ අරමුණක පිහිටන ස්වභාවය, ඔය නොකලබෙන ස්වභාවය, ඒ අවිප්‍රතිසාරේ අන්න ඒකට කියනවා ලෝකෝත්තර සමතය. ඒකයි ඔන්න ඔය ලෞකික සහ ලෝකෝත්තර සමත කියන දෙකේ වෙනස. එහෙනම් ඒ අනුසාරයෙන් තෝරගන්න ඕන ලෞකෝත්තර සමතේ තියෙන වෙනස. මොකද ආර්ය ශ්‍රාවකයන් වශයෙන් ලෝකෝත්තර සමතයයි වැඩින්නේ වඩන්නත් ඕන වැඩින්නේ ඒ ලෝකෝත්තර සමතයයි. එහෙනම් විදර්ශනාව කියන්නේ මොකක්ද? තත්ත කතම විපස්සනා කන්දේසුවා ධාතුසුවා ආයතනේසුවා නාම රූපේසුවා පටිච්චසමුප්පාදේසුවා පටිච්චසමුප්පන්නේසු ධම්මේසුවා දුක්ඛේවා සමුදේවා නිරෝධේවා දුක්ඛ නිරෝධගාමිනී මග්ගේවා කුසලේවා අකුසලේවා සාවජ්ජා අනවජ්ජා සේසුවා කන්හාවා සුක්ඛේසුවා සේවිතබ්බාවා අසේවිතබ්බාවා යෝ යථා භූතං විචයෝ පවිචයෝ විමංසෝ පරිවිමංසෝ ගාහානා අගහානා පරිග්ගාහානා චිත්තේන පරිචිත්තේන තුලනා උපපරික්ඛා ඥානං විඤ්ඤා චක්ඛු බුද්ධි මේධා පඤ්ඤා ඕභාගෝ ආලෝකෝ අභා පභා කග්ගෝ නාරාවෝ ධම්ම විචයෝ සම්බොජ්ජංගෝ සම්මාදිට්ඨි මග්ගං අයං විපස්සනා විදර්ශනා කියේ මොකද්ද? මෙන්න මේ සමස්ත ධර්ම මේ සමුදය ධර්ම ස්කන්ධ වශයෙන් ආයතන වශයෙන් ධාතු වශයෙන් නාම රූප වශයෙන් පටිසමුපාද වශයෙන් පටිච්ච සමුප්පන්න ධර්ම වශයෙන් දුක්ඛ ආර්ය සත්‍ය වශයෙන් දුක්ඛ සමුදය ආර්ය සත්‍ය වශයෙන් දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය වශයෙන් දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය වශයෙන් කුසල වශයෙන් අකුසල වශයෙන් සාවජ්‍යහෙවත් අකුසල ධර්ම වශයෙන් නැත්නම් පාපකාරී ධර්ම වශයෙන් අනවජ්‍යහෙවත් පාපයෙන් මිදුණු ධර්ම වශයෙන් කන්න සුඛ හෙවත් කළු සුදු ධර්ම වශයෙන් සේවිතබ්බ අසේවිතබ්බ ඇසුරු කළ යුතු සහ ඇසුරු නොකළ යුතු ධර්ම වශයෙන් යථා භූතං විචයෝ පවිචයෝ විමංසෝ පරිවිමංසෝ කියන්නේ යථා භූත ඥාන දර්ශනයෙන් කියන්නේ ප්‍රඥාවෙන් යුක්තව විමර්ශනය කිරීම, මනවින් විමර්ශනය කිරීම, මුළුමනින් විමර්ශනය කිරීම, ගැඹුරින් නුවණින් අධීක්ෂණය කිරීම යනාදී වශයෙන් මෙන්න මේ විමර්ශනයෙන් යුක්ත චිත්තය ග්‍රහණය කරගෙන ඊට අනුකූලව මේ තුලනාත්මකව ප්‍රඥාවෙන් මන බැලීම, ඊළඟට විද්‍යාවෙන් මන බැලීම, බුද්ධියෙන් මන බැලීම, මහා ප්‍රඥාවෙන් මන බැලීම තුලින් මේ චිත්තසංතානයේ මේ ආලෝකය උදා කර ගැනීම, ධම්මවිචය බොජ්ජංගේ වර්ධනය කර ගැනීම, සම්මා දිට්ඨි කියන මාර්ගංගේ වර්ධනය කර ගැනීම කියන මෙන්න මේ සමස්ත ක්‍රියාවලිය කියන විපස්සනා කියලා. එමනම් පැහැදිලි ඇති ඔබට ඒක සංක්ෂිප්ත වශයෙන් කිව්වොත් මේ සමස්ත පටිච්ච සමුප්පන්න ධර්ම පටිසමුපාදේ සහ පටිසමුපාද ධර්ම පිළිබඳ අර කිව්ව සෑම සියලු ආකාරයෙන්ම විභංග කර බෙද දක්වමින් නාම රූප වශයෙන් ස්කන්ධ වශයෙන් ආයතන වශයෙන් පටිසමුපාද ධර්ම වශයෙන් යනාදී වශයෙන් හැම ආකාරයකම
මේ ධර්මයන්හි පවතින මේ අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය, අසුභ ලක්ෂණය නුවණින් දකිමින් වාසය කිරීම. අසුභ ලක්ෂණය ඒ ස්ථානයේදී අයිති වෙන්නේ නැහැ. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා ගමු අපි. අසුභ ලක්ෂණය කායानुපස්සනාවට අදාළ නිසා ඒක වෙන විග්‍රහ කරන්න ඕන. එහෙනම් ඔන්න ඔය කිව්ව සමස්ත පටිසමුප්පාදය සහ පටිසමුප්පාද ධර්ම පිළිබඳ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන අනුපස්සනාවෙන් යුක්ත ගැඹුරින් ප්‍රඥාවෙන් විමර්ශනය කරමින් තුලනාත්මකව මන බලමින් දකිමින් වාසය කිරීමට කියනවා විදර්ශනාව කියලා. එහෙනම් විදර්ශනාවේදී වැඩෙන්නේ ප්‍රඥාවයි. එහෙනම් සමතේදී වැඩෙන්නේ සමාධියයි. එහෙනම් සමාධි ඉන්ද්‍රියයි ප්‍රඥා ඉන්ද්‍රිය ගැනයි මේ කියන්නේ. සමතේ කියන්නේ සමාධි ඉන්ද්‍රිය. විදර්ශනා කියන්නේ ප්‍රඥා ඉන්ද්‍රිය. එහෙනම් සම්මා සම්බුදු පියාණන් වහන්සේ මේ නිවන් මඟ දේශනා කරන්නේ ප්‍රඥා ඉන්ද්‍රිය මුල් කරගෙන. ඒ කියන්නේ විදර්ශනා මුල් කරගෙන. මොකද ලෝකේ පහළ වෙනකොටත් ලෞකික වශයෙන් හෝ සමතේ තියෙනවා. හැබැයි විදර්ශනාව නැහැ. නිසා විදර්ශනාව තුල ලෞකික විදර්ශනාව කියලා එකක් නැහැ. විදර්ශනාව එකයි තියෙන්නේ. විදර්ශනාවේදී බලන්නේ යථාභූත ඥානයි. ඒ කියන්නේ මේ රාග දේශ මොහ දුරු වෙච්ච ප්‍රඥාවෙන් තමයි බලන්නේ. රාග දේශ මොහ දුරු වෙනකොට ඒ සිතේ ප්‍රඥා චෛතසිකය පහළ වෙන්න ගන්නවා. අන්නේ ප්‍රඥා චෛතසිකයෙන් තමයි යථාර්ථය දකින්නේ. ඒක යථාභූත ඥානයි කියලා කියන්නේ. ඒ කියන්නේ ආකාර දෙකක් තියෙන ලෝකයේ දැකීම පිළිබඳ. විකෘතිය දැකීම සහ ප්‍රකෘතිය දැකීම කියලා. විකෘතිය කියන්නේ හැමතිස්සෙම චිත්තසංතානිය දකින්නේ ඇත්ත නෙමෙයි. ඇත්ත වගේ සිත විසින්ම සකස් කරන මායාවක්. දැන් ඉස්සෙල්ලාතර අපේ පින්වත්තියක් සඳහන් කළා වගේ දැන් විකෘතිය දකින්නේ මෙහෙමයි. දැන් අපි හිතමු යම්කිසි අසුබ රූපයක් තියෙනවා. ඒක අසුබ කොට්ටාසයන්ගෙන් සකස් වෙච්ච රූපයක්. හැබැයි සිත විසින් ඒක පෙන්වන්නේ සුබ රූපයක් වශයෙන්. එහෙනම් එතන දැකලා තියෙන්නේ ඇත්ත නෙවෙයි. එහෙනම් එතන දැකලා තියෙන්නේ මායාවක්. මොකද යථා රූපේ අසුබ රූපයක්. නමුත් සිත පෙන්වන්නේ සුබ රූපයක්. එහෙනම් යථා රූපේ නෙවෙයි දැකලා තියෙන්නේ. එහෙනම් දැකලා තියෙන්නේ විකෘති රූපයක්. එහෙනම් විකෘති ඇතිකලේ කවරෙක් විසින්ද? ඒ විකෘති ඇතිකලේ අවිජ්ජාවෙන් ක්‍රියාත්මක වෙච්ච සිතේ රාගය විසින්. එහෙනම් රාගයෙන් තමයි අර රූපය සුබ රූපයක් වශයෙන් විකෘතියෙන් නිර්මාණය කරා සංකාර කියන අවස්ථාවේදී අபிසංකාර කිව්වේ ඒකයි. ඔන්න අபிසංකාර කියන අවස්ථාවේදී රාගෙන් මේ රූපේ විකෘති කරලා නිර්මාණය කරලා මායාවක් වශයෙන් පෙන්වනවා. එතකොට අවිජ්ජාවෙන් යුක්ත තෘෂ්ණාවෙන් යුක්ත ලෝක සත්‍යය මොකද හිතන්නේ? ඒ දකින රූපය යථාර්ථයක් කියලා හොර රැවටෙනවා. ඒ කියන්නේ අසුබ රූපේ සුබ වශයෙන් විකෘති කරලා පෙන්වුවාම ඇත්ත නොදන්නා ලෝක සත්‍යය මොකද හිතන්නේ? ඇත්ත මම දැක්කීමේ ඇත්තක් කියලා රැවටෙනවා. ඇත්තක් නෙවෙයි දැකලා තියෙන්නේ. මුලාවක්. සත්‍ය නෙවෙයි. සත්‍යයෙන් පරිබාහිර වූවක් ඔහු ඇත්ත වශයෙන් දකින්න සත්‍ය වශයෙන් දකින්න. කුමක්ද සත්‍ය? ඒ සත්‍ය නම් මේ රූපය අසුබයි කියන්නේ. රූපය අසුබයි. නමුත් සිත විසින් පෙන්වන්නේ රූපේ සුබයි කියලා. එහෙනම් විකෘතියක් නිර්මාණය කරලා පෙන්වුවා. එහෙනම් විකෘතිය නිර්මාණය කරලා පෙන්වන්නේ මේ රාග දේශ මොහ විඥාන තුලින්. එහෙනම් ප්‍රකෘතිය දකින්නේ කොහොමද? ප්‍රකෘතිය දකින්න නම් මේ රාග දේශ මොහ නිරුද්ධ වෙන්න ඕනේ හිතේ. රාග දේශ මොහ නිරුද්ධ වෙලා ප්‍රඥාව වැඩෙන්න ඕනේ. එහෙනම් රාග දේශ මොහ නිරුද්ධ කරමින් ප්‍රඥාව වඩවන්න තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම අනුපස්සනාව වඩ. රාග දේශ මොහ නිරුද්ධ කරමින් ප්‍රඥාවෙන් මොකද කරන්නේ? යථා රූපේ පෙන්නනවා. එහෙනම් අනිත්‍ය රූපේ අනිත්‍ය වශයෙන්, දුක රූපේ දුක වශයෙන්, අනාත්ම රූපේ අනාත්ම වශයෙන් පෙන්නනවා. ඒ වගේම අසුභ රූපේ අසුභ වශයෙන් පෙන්නනවා. එහෙනම් මේ යථාර්ථය නුවණින් දැකීමට කියන විදර්ශනාව කියලා. එහෙනම් පින්වතුනි යමෙක් උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තට පස්සේ ඔහුගේ චිත්තසංතානයේ පහළ වෙන ලෝකෝත්තර ප්‍රඥාවට තමයි කියන්නේ මාර්ගඵල චිත්තය කියලා. එහෙනම් මාර්ගඵල චිත්තය කියන්නේ වෙන මොකුත් නෙවෙයි ලෝකෝත්තර ප්‍රඥාව. එහෙනම් මාර්ගඵල චිත්තේ හේවත් ඒ ඵල චිත්තය ආවර්ජන වුණාම ඔහු දකින්නේ යථාර්ථය. එහෙනම් ඒ සිත තුළ උතුම් වූ ඵලයන් පූර්ණ වෙලා අරිහත් ඵලයටපත් නොවන තාක්කල් අපි කියමු සෝවාන් සකදාගාමි කියලා. එහෙනම් ඒ මොහොතවල වලදී මොකද වෙන්නේ? සෝවාන් සකදාගාමි පුද්ගලයා ගමක කාමරාගය තුළ ඉන්න දෙන්න. මෙන්න මේ දෙන්න සමහර අවස්ථාවල ඵලචිත්තය ආවර්ජන වීමෙන් ලෝකෝත්තර ප්‍රඥාවෙන් ඇත්ත දකින්න. එතකොට මොකද වෙන්නේ? විදර්ශනා වැඩෙනවා. විදර්ශනා වැඩිලා රාගෙන් දේශෙන් මොහෙන් වෙන් වෙනවා, කාමෙන් වෙන් වෙනවා. හැබැයි ආපහු ඔවුන්ගේ රාග දේශ මොහත් බලවත් නිසා අවිජ්ජා පත්‍ය සංඛාර කියලා ආපහු අවිජ්ජා ප්‍රත්‍යයෙන් රාග දේශ මොහට ගත්තාම ආපහු අර
ප්‍රඥා චිත්තය යටපත් වෙලා අන්නර විඥාන චිත්ත මතුවෙලා එනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ආපහු කාමයාස්වාදී භුක්ති විඳිනවා. ඊට පස්සේ ඔහොම කාමයාස්වාදී භුක්ති විඳිනකොට ආපහු විඥාන පහ වුණාම ආපහු අර ඵල චිත්තය ආවර්ජණය වෙනවා. එතකොට මොකද වෙන්නේ? ආපහු ප්‍රඥා චිත්තෙන් හිමත් ලෝකෝත්තර ප්‍රඥාවෙන් දකින්න යථාර්ථ රූපේ. ආපහු කලකින නිබ්බිදාටපත් වෙනවා, විරාගයටපත් වෙනවා. ආපහු කාමයෙන් වෙන් වෙනවා. ඊට පස්සේ ආපහු කාමයෙන් වෙන් වෙලා හිටියට හරියන්නේ නැහැ. මොකද අවිද්‍යාව ක්‍රියාත්මකයි. අවිද්‍යාව පත්‍ය සංඛාර කියලා ආපහු රාග දේශ මොහ ජනනය වෙනවා. ඒ නිසා මොකද වෙන්නේ? ආපහු ඵල චිත්තය යටපත් කරගෙන ආපහු විඥාන චිත්ත නැගී සිටිනවා. මෙන්න මේ සටන තමයි සෝවාන් ඵලයේ ඉඳලා ඉස්සරහට සිද්ධ වෙන්නේ. එහෙනම් මේ සටනින් ජය ගන්න පුළුවන් වෙන්නේ එහෙනම් අර ලෝකෝත්තර ප්‍රඥාව බලවත් වුණොත්. එහෙනම් ලෝකෝත්තර ප්‍රඥාව බලවත් කරගන්න නම් හැමතිස්සෙම මොකද කරන්න ඕන? මෙන්න මේ සමස්ත මේ පංච උපාදානස්කන්ධ ක්‍රියාවලිය ස්කන්ධ වශයෙන්, ධාතු වශයෙන්, ආයතන වශයෙන්, නාම රූප වශයෙන්, පටිසමුප්පාද ධර්ම වශයෙන්, ඊළඟට පටිසමුපාදයේ වශයෙන්, ඊළඟට චතුරාර්ය සත්‍ය වශයෙන්, කුසල වශයෙන්, අකුසල වශයෙන්, සාවජ්‍ය ධර්ම, අනවජ්‍ය ධර්ම වශයෙන්, කලුසුදු ධර්ම වශයෙන්, සේවිතබ්බ ඇසුරු කළ යුතු ඇසුරු නොකළ යුතු ධර්ම වශයෙන්, කාරණීය අකරණීය ධර්ම වශයෙන් ඔන්න ඔය විදිහට නානාවිධ අර්ථයන්ගෙන් විමර්ශනය කරන්න ඕන ප්‍රඥාවෙන් යුක්තව. හැමතිස්සෙම විමර්ශනය කරන්න ඕන, ගැඹුරින් විමර්ශනය කරන්න ඕන, මනාව පිළිවෙලට විමර්ශනය කරන්න ඕන, පරිපූර්ණ වශයෙන් විමර්ශනය කරන්න ඕන. ඊට පස්සේ විමර්ශනය තුලනාත්මකව ඥානින් මැන බලන්න ඕන. තුලනාත්මකව මැන බලනවා කියන්නේ තමන් අනුවත් අනුන් අනුවත් මේ ධර්මය බලන්න ඕන. මේ ස්කන්ධ ආයතන වශයෙන් මේ පවතින මායාව මොන වගේ එකක්ද කියලා. විදර්ශනායෙන් මැන බලන්න ඕන හැමතිස්සෙම. විදර්ශනා ඥානෙන් අතීතයේ වර්තමානයේ අනාගතයේ වශයෙන් මැන බලන්න ඕන. මේ ධර්මතාවල ක්‍රියාකාරීත්වය මොන වගේද කියලා. තුලනාත්මකව බලන්න ඕන හැමතිස්සෙම. එතකොට අර සත්ත්ව පුද්ගල ප්‍රපංච දෘෂ්ටියෙන් තොරව තමයි බලන්නේ. එතකොට ඒ උපේක්ෂාවයි කිව්වේ. ඒ කියන්නේ ආර්ය උපේක්ෂාවයි. ඒ කියන්නේ එක පැත්තකට බර වෙලා නෙමෙයි බලන්න ඕන. කොහෙටවත් බර වෙන්නේ නැතුව අන්න සක්කෝජුච සූජුච කිව්වේ ඒකයි. කොහෙටවත් බර වෙන්න හොඳ නැහැ. කියන්නේ දැන් උදාහරණයක් ගත්තොත් දැන් සමහර දහම් කොට්ටාස පිළිබඳව බලද්දී මම ඔහු යනාදී වශයෙන් අපි අන්ත දෙකකට බර වෙලා බලනවා. එතකොට තමන්ගේ වැරද්ද පේන්නේ අනුන්ගේ වැරද්ද පේන්නේ. අන්න එහෙම තත්ත්වයක් තියෙනවා. එහෙනම් අන්න එහෙම නැතුව තමන්ගේ උනත් වැරද්ද අනුන්ගේ උනත් වැරද්ද යනාදී වශයෙන් තුලනාත්මකව බලන්න පුළුවන් වෙන්න ඕන. මොකද වැරද්දට ලේබල් එකක් ගහන්න බෑ. අකුසලයේ හෝ කුසලයේ කියලා කියන්නේ පුද්ගලයේ සත්‍යයක් නෙවෙයි, ආත්මයක් නෙවෙයි. අකුසලයේ හෝ කුසලයේ කියලා කියන්නේ හේතුඵල ධර්ම සියල්ල. එහෙනම් අන්නේ අනුසාරයෙන් තුලනාත්මකව බලන්න පුළුවන් වෙන්න ඕන. ගැඹුරෙන් බලන්න ඕන. ඊට පස්සේ විමර්ශනීය සහිත සිත නිතර නිතර ග්‍රහණය කරගන්න ඕන. ඒ කියන්නේ සුද්ධ සිංහලෙන්ම කියන්නේ හැමතිස්සෙම විදර්ශනාත්මක චිත්තයෙන් නැත්තම් ප්‍රඥා චිත්තය ග්‍රහණය කරගෙන ජීවත් වෙන්න. කියන්නේ ප්‍රඥාව මොට වෙන තැනට වැඩ කරන්න එපා කියන එකයි කියන්නේ. හැමතිස්සෙම ප්‍රඥාවෙන් යුක්තව වාසය කරන්න. දැන් අපි සමහර තැන්වලදී ප්‍රඥාව මොට වෙන වැඩ කරනවානේ. දැන් හිතාමතාම එහෙම දේවල් කරන හොඳටම දන්නවා. දැන් මේ වැඩේ කරන කරනවා. දැන් උදාහරණයක් එහෙම මම කියන්නේ 100%ක් නෙමෙයි. දැන් මෙහෙම කිව්වහම එහෙම කියන්නේ සමහර විට දැන මත්පැන් බොනවා. ඉතින් ඒ වගේම තමයි දැන් ඒ තමන්ගේ අරමුණ කරා යන ගමන අසත්පුරුෂයාගේ මේ විඥාන සත්පුරුෂයාගේ ආහාරය තමයි මේ රාග දේශ මොහ චේතනා. සංකාර පත්‍ය විඥාන. පත්‍යෙනි සංකාර නිසා රාග දේශ මොහ පුරුෂයා පෝෂණය වෙන්නේ. ඊළඟට විඥාන පෝෂණය වෙන්නේ එහෙම නැත්නම් රාග දේශ මොහ විඥාන පෝෂණය වෙන්නේ නම් සංකාර තුලින්. සංකාර පත්‍ය විඥාන. එතකොට සත්පුරුෂයා පෝෂණය වෙන්නේ කුමකින්ද? සත්පුරුෂයා පෝෂණය වෙන්නේ දහම් මානසිකාරයෙන්. යෝනිසෝ මානසිකාරයෙන්. එහෙනම් තවත් විදිහකට කිව්වොත් අසත්පුරුෂයා පෝෂණය වෙන්නේ අයෝනිසෝ මානසිකාරයෙන්. ඒ කියන්නේ රාගයෙන්, දේශයෙන්, මෝහයෙන් යුක්තව මෙනෙහි කිරීම තුලින්. සත්පුරුෂයා පෝෂණය වෙන්නේ යෝනිසෝ මානසිකාරයෙන්, ප්‍රඥාවෙන්, පටිසමුපාදයට අනුව, චතුරාර්ය සත්‍යයට අනුව සියල්ල මෙනෙහි කිරීම තුලින්. එහෙනම් දෙන්නගේ ආහාර දෙක ඔන්න. එතකොට ඔබ දැන් බලන්න ඕන ඔබ මුදවන්නේ කවුද? ඔබ මේ සසර දුකෙන් නිදහස් කරන්නේ කවුද? ප්‍රඥාව. ඔබ මේ භයානක ඉරණමෙන් ගලවන්නේ කවුද? සත්පුරුෂයා ප්‍රඥාව. එහෙනම් අපි මොකද කරන්න ඕන? හැම මොහොතකම අපි කල්පනා කරන්න ඕන. අපේ පිහිට පිණිස පවති ඉදිරිපත් වෙන්නේ කවුද? සත්පුරුෂයා. අසත්පුරුෂයා නෙවෙයි. සත්පුරුෂයා තමයි අපිව
අමරණීය කරන්න උත්සාහ ගන්න. අසත්පුරුෂයා මරණීය කරන්න උත්සාහ ගන්න. සත්පුරුෂයා අජරාමර නිවන දෙසටයි රැගෙන යන්න උත්සාහ ගන්න. අසත්පුරුෂයා ජරා මරණ සහිත සංසාරයට ඇදගෙන යන්න උත්සාහ ගන්න. එහෙනම් අපි අසත්පුරුෂයාවයි පරාජයට පත් කරන්න ඕන. සත්පුරුෂයාවයි ජයග්‍රහණය කරවන්න ඕන. ඒක තමයි ජීන කියන්නේ. ජයග්‍රහණය ගත්තා. ජයග්‍රහණය ලැබුවා කියන්නේ. එහෙනම් පින්වතුනි ඔන්න ඔය අවස්ථාවේදී ඔය අවස්ථාවේදී යන්න තේරුම් ගන්න ඕන ගැඹුරු තැනක් තියෙනවා. ඒ තමයි අපි මේ දෙන්නාගෙන් කාටද වැඩිපුර ආහාර දෙන්නේ? දැන් ඔබ හිතන්න ඔබට මුණ ගැහෙනවා සතුරෙක් සහ මිතුරෙක්. දෙන්නාම ඉන්නේ ඔබේ නිවසේ කියලා හිතමුකෝ. මිතුරා ඔබට හැමතිස්සෙම යහපතක් කරන්නේ. ඔබේ අනාගත දියුණුවයි ප්‍රාර්ථනා කරන්නේ. සතුරා ඔබට හැමතිස්සෙම හදි හෝනියමක්මයි කරන්නේ. අනතුරක්මයි විපතක්මයි කරන්නේ. ඔහු ඔබගේ අනාගත විනාශය ප්‍රාර්ථනා කරන්නේ. ඔබට මේ දෙන්නටම කණ්ඩ දෙන්න අවස්ථාවක් ලැබුණොත් ඔබ මොකද කරන්නේ? ඔබ කරන්න ඕන අසත්පුරුෂයාට කන්න නොදී ඉන්න ඕන. සත්පුරුෂයාට විතරක් ආහාර දෙන්න ඕන. ඔබ දෙන්නාටම ආහාර දෙනවා නම් දෙන්නම පෝෂණය වෙනවා. හැබැයි දෙන්නකින් වැඩියෙන් ආහාර දෙන්නේ කාටද කියලා බලන්න ඕන. දැන් මෙන්න මේ නිවන් මාර්ග වඩද්දි මොකද වෙන්නේ? බොහෝ වෙලාවට අපි නිවන් මාර්ග වඩද්දි වැඩිපුරම ආහාර දීලා තියෙන අසත්පුරුෂයාට. ඒ කියන්නේ රාග දේශ මොහ විඥාන වලට. ඒ නිසා තාම සංසාරේ දුක අවසන් නැත්තේ. ඒකයි තාම මේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේ දුක්ඛ දොමන සෝපාස් කියන දුක් ගොඩක උරුම කර්මයක් කියලා අනාගතයේ පිළිබඳ අවිනිශ්චිත බියකින් පසු ගන්න වෙලා තියෙන්නේ. ඒ තාම අසත්පුරුෂයාවයි පෝෂණය කරන්නේ. එහෙනම් සත්පුරුෂයා පෝෂණය කළොත් මොකද වෙන්නේ? සත්පුරුෂයා තමයි ඔබේ පිහිට පිණිස පවතින්නේ. අසත්පුරුෂයා ඔබේ විනාශය පිණිසයි පවතින්නේ. එහෙනම් ඔබ හැමතිස්සෙම කල්පනා කරන්න ඕන යමක් කරද්දී මේන් පෝෂණය වෙන්නේ අසත්පුරුෂයාද සත්පුරුෂයාද? අසත්පුරුෂයා පෝෂණය කළොත් එහි විපාකයක් ඔබටයි. සත්පුරුෂයා පෝෂණය කළොත් එහි ආනිසංසත් ඔබටයි. අසත්පුරුෂයා පෝෂණය කළොත් ඔබ කරා මරණය රැගෙන එනවා සත්පුරුෂයා. සත්පුරුෂයා පෝෂණය කළොත් ඔබට අමරණීයත්වය ප්‍රදානය කරනවා ඒ සත්පුරුෂයා. එහෙනම් හැමතිස්සෙම ප්‍රඥාව වර්ධනය කරගන්න. ප්‍රඥාව වඩවා ගන්න. ප්‍රඥාවම පවත්වාගෙන යන්න. ඒ උදෙසාම කැප වෙන්න. ඒක තමයි නිවන් මාර්ග වඩනවා කියන්නේ. එහෙනම් මේ ප්‍රඥාව වැඩෙන්නේ මෙන්න මේ පැහැදිලි කරපු ආකාරයට ස්කන්ධ වශයෙන් ආයතන වශයෙන් ධාතු වශයෙන් නාම රූප වශයෙන් පටිසම්පාද ධර්ම වශයෙන් අනාදි වශයෙන් ඒ සිද්ධ කළා විග්‍රහයට අනුකූලව ප්‍රඥාවෙන් හැමතිස්සෙම නුවණින් සිහි කිරීම තුළින් අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් යනුපස්සනා වැඩිම තුළින් අන්න වැඩෙනවා ප්‍රඥාව. එහෙනම් අර දිල්ලාන් මහත්තයා මට මතකයි ප්‍රශ්නයක් ඇහුවා. දැන් ආස්වාදය ආදීනව කියන දෙක අපි ප්‍රඥාවෙන් ඒ ආදීනව දකිනවා ආස්වාදය ආදීනව අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන්. එතකොට ඊතුරු ටික කොහොමද බැලෙන්නේ කියලා. දැන් ඊතුරු ටික ගැන තමයි මේ සාකච්ඡා කරමින් ඉන්නේ කෘත්‍ය ඥාන වශයෙන්. එතකොට මම ඉස්සෙල්ලත් කිව්වා කෙනෙක් ආස්වාදය කාමය අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් හි ආදීනව දකිද්දී කාමයේ ආස්වාදය ආදීනව අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් දකිද්දී ඔහු දැනගෙන හිටියත් නැත් නොදැන හිටියත් ඊතුරු ටිකත් විදර්ශනා වෙනවා කියලා. අන්න ඒක තමයි નિરાයාසෙන් සිද්ධ වෙන දේ. හැබැයි හිමින් මග වැඩි නෑයි. පරිඤ්ඤයන්ති ඒ කියන්නේ දැනගෙන නෙමෙයි කලේ. දැනගෙන කළොත් මොකෝ වෙන්නේ? දැනගෙන කළොත් ගැඹුරට විමර්ශනය කරන්න පුළුවන්කම ලැබෙනවා. නිරන්තරයෙන් මේ ප්‍රඥාසිත පවත්වාගෙන යෑමේ හැකියාව ලැබෙනවා. එහෙනම් අන්න ගැඹුරට ප්‍රඥාව විමර්ශනය කරගන්න ගැඹුරට ප්‍රඥාව විමර්ශනය කරගන්න පුළුවන්කම ලැබෙනවා. පරිඤ්ඤයන්ති මේව වෙන වෙනම වශයෙන් ස්කන්ධ වශයෙන් ආයතන වශයෙන් ධාතු වශයෙන් පටිසම්පාද ධර්ම වශයෙන් නාම රූප වශයෙන් විග්‍රහ කරලා වෙන වෙනම විභජනය කරලා බෙදා බලමින් දකිද්දී. ඒ නිසා ඉදිරියේදී අපි මේ සතර සතිපට්ඨාන දේශනාවෙන් අනතුරුව ඉදිරි සති දෙකක් තුනක් යන්න පුළුවන් ඉස්සරහට නාම රූප වශයෙන් විග්‍රහ කරමින් දකිනවා. ස්කන්ධ වශයෙන් ආයතන වශයෙන් ඊළඟට ධාතු වශයෙන් විග්‍රහ කරමින් දකිනවා. එතකොට ඔබේ කෘත්‍ය ඥාන වර්ධනය වෙන්න ගන්නවා. එතකොට මග පහසුවෙන් වැඩෙනවා. ඒ කියන්නේ මතක තියාගන්න මග වැඩිම යනු අවබෝධය වර්ධනය වීමයි. එන මොකුත් නෙවෙයි. අවබෝධය වර්ධනය වෙනවා. ප්‍රඥාව වැඩෙනවා. ප්‍රඥාව වැඩෙන එකට තමයි මග වැඩුණා කියන්නේ. ප්‍රඥාව යම් තාක් දුරකට වැඩුණාද ඒ මට්ටමට අවිද්‍යාව දුරු වෙනවා. අවිද්‍යාව දුරු වුණේ යම් මට්ටමකටද ඒ මට්ටමට සංඛාර නිරුද්ධ වෙනවා. එහෙනම් ප්‍රඥාව වර්ධනය කරගන්න සෑම විටම උත්සාහ ගන්න.
ඊළඟට අපි දැන් සමත විදර්ශනා ගැන කිව්වා. දැන් අපි සතර සතිපට්ඨානය පිළිබඳව දැන් සාකච්ඡා කළා යම් දුරකට ආරම්භයක් වශයෙන්. නමුත් සතර සතිපට්ඨානය විග්‍රහ කළේ නැහැ තාම. සතර සතිපට්ඨානය විග්‍රහ කරන්නට කාලයෙන් මේ දහම් කාරණා පිළිබඳව ඔබ යම්කිසි අවබෝධයක් ලබා ගන්නට ඕනේ. එහෙම නොවුනොත් එහෙම සතර සතිපට්ඨානය විග්‍රහ කළාම ඒක තව දැනුමක් විතරක් වශයෙන් ඔබගේ ජීවිතයට එකතු වෙයි. භාවිතාවක් වශයෙන් ගොඩනගා ගන්න පුළුවන් ක්‍රමේ අවබෝධ වෙන්නේ නැහැ. ඒ නිසා සතර සතිපට්ඨානය පිළිබඳව මේ පවතින මූලික අනාවරණ කරුණු දැනගෙන තමයි අපි සතර සතිපට්ඨානය කියන උතුම් මාතෘකාව පිළිබඳව සාකච්ඡා කළ යුත්තේ. එතකොට පින්වතුනි මෙන්න මේ අපි මේ නිවන් මඟ වඩනවා කියලා කියන්නේ මේ විපල්ලාස හතරක් දුරු කර ගැනීම. විපල්ලාස හතර තමයි අනිච්චේ නිච්ච විපල්ලාස, දුක්ඛේ සුඛ විපල්ලාස, අනත්ථේ අත්ථ විපල්ලාස, අසුභේ සුභ විපල්ලාස කියන විපල්ලාස හතර. විපරීත හතරක් තියෙනවා. විපරීත හතරක්. මේ විපරීත හතර තමයි විකෘතිය. දැන් ලෝක සත්‍යය තුළ පවතින විකෘතිය මොකක්ද කියලා අහුවොත් ඔබ කියන්නේ මේ විපරීත හතරක් තියෙනවා. අනිච්ච ලෝකය කිව්වහම දැන් ඔබ දන්නවා රූප අසකරණාසය දිව ශරීර මනස රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම මේ තුලින් ගොඩනගෙනව මේ චින්තන මේ ලෝකය ගැන මේ ලෝකය කියන්නේ. එහෙනම් මෙන්න මේ ලෝකය අනිච්චයි. හැබැයි ලෝකය තුල පවතිනවා මේ ලෝකේ නිච්චයි කියන විපල්ලාස විපරීතය. මේ ලෝකය දුකයි. හැබැයි මේ ලෝකයේ සැප වශයෙන් විපරීතයක් පවතිනවා මේ ලෝකය තුල. ඒ වගේම මේ ලෝකය අනත්තයි, අසාරයි. හැබැයි මේ ලෝකය සාරයි අනාදි වශයෙන්, අත්තයි අනාදි වශයෙන් මම යන ගත හැකි සාරයක් මෙහි පවතින බව ලෝකය තුළ පවතින විපරීතයක්. බවට පවතින විපරීතයක්. ඊළඟට මේ ලෝකය අසුභයි. හැබැයි මේ ලෝකේ සුභ වශයෙන් ලෝකය තුළ පවතින විපරීතයක්. මේ විදිහට අනිච්ච ලෝකයේ නිච්ච වශයෙන්, දුක ලෝකයේ සැප වශයෙන්, අනත්ත් ලෝකයේ නැත්නම් අසාර ලෝකයේ අත්ත වශයෙන්, සාර වශයෙන්, අසුභ ලෝකයේ සුභ වශයෙන් ලෝකය තුළ පවතින විපරීත හතරක්. මෙන්න විපරීත හතරට කියනවා සතර විපල්ලාස. සතර විපරීත. මේ විපරීත හතර පවතින තුරු මේ විපරීත මම ඊට ඉස්සෙල්ලා පැහැදිලි කරා අපි මේ විපරීත හතර දෘෂ්ටි වශයෙන්, සංඥා වශයෙන්, චිත්ත වශයෙන් හැම එකක් ගානෙම තියෙනවා. එතකොට මොකද වෙන්නේ? 4 3 12යි. විපල්ලාස 12ක් තියෙනවා. මේ ඉස්සෙල්ලා ගැන අපි සාකච්ඡා කරලා තියෙන විපල්ලාස 12 ගැන. එහෙනම් අපි දෘෂ්ටි සංඥා චිත්ත කියන ආකාර තුන වෙනම සාකච්ඡා කරමු. සමස්තයක් වශයෙන් අපි විපල්ලාස හතරක් වශයෙන් ගමු. අනිච්චේ නිච්ච විපල්ලාස, දුක්ඛේ සුඛ විපල්ලාස, අනත්තේ අත්ථ විපල්ලාස, අසුභේ සුභ විපල්ලාස යනාදි වශයෙන්. එහෙනම් මෙන්න මේ විපල්ලාස හතර පවතින තුරු චිත්තසංතානි. ඒ චිත්තසංතානිය දකින්න ඇත්ත නෙමෙයි විකෘතිය. ඒ චිත්තසංතානයට ගෝචර වෙන්නේ ප්‍රകൃතිය නෙවෙයි විකෘතිය. එහෙනම් ওই විපල්ලාසය යම්තාක් දුරකට දුර වෙලා ගියාද එයින් පසුයි මේ සිතට ප්‍රകൃතිය ස්පර්ශ වෙන්න ගන්න. ඒ කියන්නේ ඇත්ත ඇති හැටියෙන් පේන්න ගන්න. යථා භූත ඥාන දර්ශනේ පහළ වෙන්නේ. එහෙනම් යථා භූතයෙන් දකින්නේ යථා භූතය දකින්නේ මේ සිතේ පවතින මෙන්න මේ විපල්ලාස දුරු වෙගෙන යනකොටයි. එහෙනම් මෙන්න මේ විපල්ලාස වලට ලක් වෙලා තියෙන්නේ මොනවද? මේ විපල්ලාස වශයෙන් මේ පවතින මොනවද? විකෘති හතර, විපරීත හතර මොනවද? කුමක් සම්බන්ධද? මේ විපල්ලාස පවතින කෙබඳු වස්තු වල කියලා අන්න බලනකොට ධර්මයේ පෙන්නනවා විපල්ලාස වස්තු හතරක්. විපල්ලාස හතර ගැන තමයි ඔය කිව්වේ. විපල්ලාස හතර තමයි අනිච්චේ නිච්ච විපල්ලාස, දුකේ සුඛ විපල්ලාස, අනත්තේ අත්ථ විපල්ලාස, අසුභේ සුභ විපල්ලාස. ඔන්න විපල්ලාස හතර. මේ විපල්ලාස හතර පවතින තැනක් තියෙනවා. අන්න ඒවට කියන මොනවද? විපල්ලාස වස්තු. මොනවද විපල්ලාස වස්තු? මෙන්න මෙතනින් තමයි සතර සතිපට්ඨානයේ දිගහැරෙන්නේ. මොනවද මේ විපල්ලාස වස්තු හතර? කාය, වේදනා, චිත්ත, ධම්ම. මේ සමස්ත පංච උපාදානස්කන්ධ ක්‍රියාවලියම කොටස් හතරක් වශයෙන් බෙදන්න පුළුවන්. කාය, වේදනා, චිත්ත, ධම්ම කියලා. මේ හතරෙන් තමයි මේ සමස්තය නිර්මාණය වෙලා තියෙන්නේ. කායයන් තියෙනවා මෙහි,
ඒ කායයන් ඇසුරින් උපදිනා වේදනා තියෙනවා. ඒ වේදනාවන් දැනගන්නා වූ චිත්ත තියෙනවා. ඒ කාය වේදනා චිත්ත පවත්වාගෙන යන්නා වූ ධර්ම තියෙනවා. එහෙනම් මෙන්න මේ හතරට තමයි විපල්ලාස වස්තු කියන්නේ. එහෙනම් මෙන්න මේ විපල්ලාස පවතින්නේ මෙන්න මේ කාය වේදනා චිත්ත ධම්ම කියන මෙන්න මේ විපල්ලාස වස්තු ඇසුරු කරගෙන. එහෙනම් මේ විපල්ලාස පවතින්නේ මෙන්න මේ කාය වේදනා චිත්ත ධම්ම කියන හතර තුල නම් අපට සිද්ධ වෙනවා මෙන්න මේ හතර ගැඹුරට නුවණින් දකින්න. මේ හතර පරිමර්ශනය කරන් විමර්ශනය කරන් පූර්ණ වශයෙන් විමර්ශනයට ලක් කරන්න සිද්ධ වෙනවා. කාය වේදනා චිත්ත ධම්ම. එහෙනම් මෙන්න මේ හතර තුල පවතින මෙන්න මේ විපල්ලාස දුරු කර ගැනීමට නම් මෙන්න මේ හතර සම්බන්ධයෙන් අපට නිරන්තර අනුපස්සනාවකට සිද්ධ වෙනවා. මෙන්න මේ විපල්ලාස දුරු කර ගැනීමේ අදහසින් මේ කාය පිළිබඳ නුවණින් අනිත්‍ය දුක්ඛ අනාත්ම යනාදී වශයෙන් ওই පවතින ඒ ත්‍රිලක්ෂණීය සහ අසුභය කියන මේ ලක්ෂණ වලට අනුකූලව ඒ අනුපස්සනාවක් කරනවා. දැන් මම එකකින් ඉස්සරහට කියනවා නුවණින් අහගෙන ඉන්න ඕන. සංසුනාත සාදුකම් මානසිකව හොඳින් අහගෙන ඉන්න ඕන, හොඳින් වැටහෙයි. එතකොට මෙන්න මේ විපල්ලාස හතර දුරු කිරීමට තමයි මෙන්න මේ හතර සම්බන්ධයෙන් අනුපස්සනා හතරක් අසිරිමත් වූ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. සතර සතිපට්ඨානයි කියන. කායන්හි පවතින විපල්ලාසය දුරු කරන්නයි කායානුපස්සනා දේශනා කරන්නේ. වේදනාවන්හි පවතින විපල්ලාස දුරු කරන්නයි වේදනානුපස්සනා දේශනා කරන්නේ. චිත්තයන්හි පවතිනා වූ විපල්ලාස දුරු කරන්නයි චිත්තානුපස්සනා දේශනා කරන්නේ. ධර්මයන්හි පවතිනා ධම්ම කිව්වහම උතන මම විග්‍රහ කරලා දෙන්න. ධර්මයන්හි පවතිනා විපල්ලාස දුරු කරන්නයි ධම්මානුපස්සනාව දේශනා කරන්නේ. එහෙනම් මෙන්න මේ විදිහට කාය වේදනා චිත්ත ධම්ම කියලා ආකාර හතරකට මේ පංච උපාදානස්කන්ධ ක්‍රියාවලිය පවතිනවා. මෙන්න එහෙනම් මේ සමස්ත පංච උපාදානස්කන්ධ ක්‍රියාවලියම පරිමර්ශනයේ හෙවත් පූර්ණ වශයෙන් විමර්ශනය කෙරෙන්නා වූ කටයුත්තටයි සතර සතිපට්ඨානය කියලා කියන්නේ. එහෙනම් සතර සතිපට්ඨානෙදි සිද්ධ වෙන්නේ මොකද්ද? මෙන්න මේ සති කියන්නේ සිහිය, ප ဋ ාණ කියන්නේ පිහිටවනවා. එහෙනම් සිහිය පිහිටවනවා කායන් සම්බන්ධයෙන්, වේදනාව සම්බන්ධයෙන්, චිත්ත සම්බන්ධයෙන්, ධම්ම සම්බන්ධයෙන් මේ සිහි කල්පනාව පිහිටවනවා. මොන සිහි කල්පනාවද? ප්‍රඥාව සමග යෙදෙන සිහියව සම්මා සතිය. නිකම් සිහිය නෙවෙයි. නිකම් සිහිය යෙදුනොත් එහෙම එතන වැඩෙන අනුපස්සනාවක් නැහැ. දැන් එහෙම නිකම් සිහියත් වැඩිච අවස්ථා ගැන සඳහන් වෙනවා. ඔය ධර්මයේ පටලව ගත්තට පස්සේ එමෙතන ධර්මයේ යම් මේ දොරවල් වහගත්තට පස්සේ කරන්න ඕන දේ නොපෙනී ගියාට පස්සේ සිහිය විතරක් තිබිච්ච අවස්ථා ගැන සඳහන් වෙනවා. උදාහරණයක් ගත්තොත් දැන් තියෙනවා කායානුපස්සනාවට අදාළව ඉස්සරහට විග්‍රහ කරන අනුපස්සන හතර වෙන. මේ නිසා දැන් මේ වෙලාව මම පොඩි උදාහරණ දෙකක් කියන්නේ. ගච්ඡන්තෝ වා ගච්ඡාමි හිති පජානාති, ඨිතෝ වා ඨිතෝ මිහිති පජානාති, නිසින්නෝ වා නිසින්නෝ මිහිති පජානාති, සයනෝ වා සයනෝ මිහිති පජානාති. ඒ කියන්නේ දැන් මේ කිව්වේ මොකද්ද කියලා දැක්කේ නෑ. යත යතවා පනසකව පනිහිත හොති තථා තථානම් පජානාති කියලා ඊට යටින් තියෙනවා. හැබැයි ඒ ටික දකින්න නැතුව අර ටික විතරක් අරගෙන හදාගත්ත කායනුපස්සනාව කොහොමද? ඇවිදිනකොට ඇවිදිනවා කියලා ඇවිදිනවා. හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්නවා කියලා හිටගෙන ඉන්නවා. ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්නවා කියලා ඉඳගෙන ඉන්නවා. සැතපෙනකොට සැතපෙනවා කියලා සැතපෙලා ඉන්නවා. මැරෙනකම් ඔය විදිහට ඉන්නකො බලන්න මොකද වෙන්නේ බලන්න. මොකුත් වෙන්නේ නැහැ. කොයි වෙලාවක හරි ඔහොම ඉන්නකොට ඉඳගෙන ඉන්නකොට හරි හිටගෙන ඉන්නකොට හරි ඇවිදින්මින් ඉන්නකොට හරි සැතපෙලා ඉන්නකොට හරි හොක් ගාලා පණ ටික එච්චරයි වෙන්නේ. ඊට වඩා දෙයක් වෙන්නේ නැහැ. මොකද එතන උනේ? සතිය විතරයි යෙදුනේ. ප්‍රඥාව යෙදුන්නේ. ඒ ප්‍රඥාව පහළ වුණේ. ප්‍රඥාව පහළ නොවෙච්ච නිසා සතියෙන් විතරක් නිවන් දකින්න ගියා. එහෙම වැඩිච්ච භාවනා කරනවා බහල ඇති දැකලා ඇති. දැන් මේව හදා ගන්න ඕන. දැන් තව දුරටත් මේ අඥාන කමක බැහැගෙන තර්කවාද විතර්ක කර කර විතණ්ඩවාද නගනග මේ වටිනා මනුෂ්‍ය ජීවිතේ නසා ගන්නවාද? මේ ලැබිච්ච පරම උත්තරීතර සම්බුද්ධ ශාසනය අහිමි කර ගන්නවද කියලා නුවණින් බලන්න ඕන. කවදාවත් ප්‍රඥාවන්තයෙක් ඒ වගේ වැඩක් කරගන්නේ වැරද්ද කරගන්නේ. මේ ලෝකේ අඥානියෝ තමයි හැමතිස්සෙම. දැන් බලන්න අර දේවදත්ත මොන වගේ අඥානියද කියලා.
දැන් ඒ වගේ අඥානිව තමයි මේ ලෝකේ ධර්මය අහිං කරගන්නේ නිවන අහිං කරගන්නේ. ප්‍රඥාවන්තයෝ කවදාවත් නිවන අහිං කරගන්නේ. ප්‍රඥාවන්තයන්ට කිසිම ප්‍රඥාව කියලා කියන්නේම මේ නාම රූප පිරිසිදු දැකීමේ හැකියාව නේද? මේ නාමයටද මේ රූපයටද මම කියන්නේ. සක්කාය දිට්ඨිය දුර වෙච්ච තැනම මොන වාදදායි. කල්පනා කරලා බලන්න නුවණින්. දැන් කවුරු හරි ඉන්නවනම් අහංකාරකවට මම ලොකු මිනිහා මම නම් ওই බණ අහන්නේ මට නම් එහෙම හරියන්නේ නැහැ නදී වශයෙන්. ඒ මොන වගේ අඥානීයද කියලා කල්පනා කරන්න. කවරෙක් නමුත් ඔහු තරවදින වැඩක් නැහැ. මොන වගේ අඥානීයද කියලා කල්පනා කරලා බලන්න මේ බඳු මිනිස්සෙක්. ප්‍රඥාවන්තය මේ ලෝකෙ කිසිම තරවදිනමක් බලන්නේ නැහැ. දැන් උදාහරණයක් ගත්තොත් මම උන්වහන්සේගේ නම කියන්න කැමති නැහැ. උන්වහන්සේට ඒක කරදරයක් වෙන්න පුළුවන් නිසා නැත්නම් උන්වහන්සේට යම්කිසි පීඩාවක් ඇති වෙන්න පුළුවන් නිසා අපේ රටේ වැඩවසන්නව මහා යතිවරු උතුමේ පැවිදි වෙලා සෑහෙන කාලයක් වර්ෂ ගණන් කියන්න බෑ. පැවිදි වෙලා උපසම්පදා වෙලා අපිට හිතන්න බැරි තරම් දීර්ඝ කාලයක් තිස්සේ මේ උතුම් වූ උත්තරීතර හරියද්දජා දරාගෙන පැවිද්දත් රැකගෙන සීලේ හැසිරෙමින් ගුණීය වඩමින් ප්‍රඥාව වඩමින් මේ සම්බුද්ධ ශාසනය බබලවමින් කටයුතු කරන මහා තෙර උන්වහන්සේ නම මහා ස්ථවිරයන් වහන්සේ නම. එතකොට මේ ධර්ම දේශනා කරන භික්ෂූන් ඇවිල්ලා බොහොම කෙටි කාලයක් පැවිදි වෙලා. එතකොට මේ භික්ෂූන්ගේ පැවිද්දයි ඒ මහා යතිවරයන් වහන්සේගේ පැවිද්දයි අතර අහසට පොළොව වගේ වෙනසක් තියෙනවා. නමුත් උන්වහන්සේ ඊටාම නිහතමානීව මේ ධර්මයට කන් දෙන. උන්වහන්සේට නෑ වාද ભેදයක්. උන්වහන්සේට නෑ කිසිම මානියක්. උන්වහන්සේ ඊටාම නිහතමානීව අර මට මතක් වෙනවා සාරිපුත්තයන් වහන්සේ කිව්ව කතාව. උන්වහන්සේ කියනවා මට තේරෙන්නේ මම පාරේ යනකොට මේ වයසක ගොම්මහල්ලෙක් ගමන් කරනවා වගේ කියලා. බාහන අප්‍රශ්‍රාවක මහා උතුමන් වහන්සේ තථාගතයන් වහන්සේට පසුව තථාගතයන් වහන්සේ පවත්වපු ධර්මචක්‍රයේ ආකාරයෙන්ම යම් දුරකට හෝ ආසන්නයෙන් පවත්වන්න පුළුවන් සමර්ථ වෙච්ච සත්‍ය විභංගාදී සූත්‍ර දේශනා කරමින් සම්මා දිට්ඨිය ආදී දේශ සූත්‍ර දේශනා කරමින් ධර්මචක්‍රයේ තථාගතයන් වහන්සේට දෙවැනිව ප්‍රවර්තනය කරපු අසිරිමත් වූ මහා ශාස්ත්‍රූතුමන් වහන්සේගේ අග්‍රශ්‍රාවකතුමන් වහන්සේ. උන්වහන්සේ කිව්වා මම නිකන් ගොම් මහල්ලෙක් වගේ පාරේ යනවා. මිනිස්සු ඉස්සරහා මට දැනෙන නිකන් පාපිස්සක් වගේ. පාපිස්ස කියන්නේ කවුරුත් පිළිගන්න දේ. පාපිස්සක් තියෙන ගේක ඉස්සරහාම පඩිපෙලේ. එතකොට මොකද වෙන්නේ? ගේට කවුරු ආවත්, හිඟන්නෙක් ආවත්, රජ්ජුරු ආවත් පාපිස්සට වෙනසක් නැහැ. පාපිස්ස දෙන්නම් පිළිගන්නේ එකම විදිහට. දෙන්නට දෙවිදිහක් නැහැ. ඒ වගේ. ඒ අග්‍රශ්‍රාවකතුමන් වහන්සේට රජවරේ, දුගියෙක්, මගියෙක්, ශූද්‍රයෙක්, බ්‍රාහ්මණයෙක් එහෙම වෙනසක් නැහැ. මහා ප්‍රඥාවත් එකයි. පාරේ අර හිඟා කකා ඉන්න යාචකෙක් ආවත් එකයි දෙන්නම එකයි. මහා ප්‍රඥාවෙන් දකින්න මොකද? මේ නාම රූප වල විභේදනය කියන්නේම අවිද්‍යාව මුලා බව. නැත්තම් විවිධත්වයක් නිර්මාණය වෙලා තියෙන්නේම අවිද්‍යාව නිසානේ. නැත්තම් නාම රූප කියන්නේ සත්‍ය පුද්ගලික ආත්මයක් නෙවෙයි. එහෙනම් ඒ නාම රූප තුළ සත්‍ය පුද්ගලික ආත්මයක් දකින්න අවිද්‍යාව නිසා. සාරිපුත්තයන් වහන්සේ කියන්නේ කවුද? අග්‍ර ශ්‍රාවක මහා දහම් සෙන්වියානන් වහන්සේ. ඒ උන්වහන්සේට එහෙම වෙනසක් පේන්නේ නැහැ. උන්වහන්සේට පේන්නේ නාම රූප ගොඩක්. ඉතින් නාම රූප කොට තුල ලෝකයට අවිද්‍යාවෙන් මේ මහා බ්‍රහ්මයා මේ හිඟන්න යන දෙයෙන් පනවගෙන ඉන්නේ. ඒක ගැඹුරින් දකින්න ඕන. ඉතින් සම්මුතික වශයෙන් වෙනසක් තියෙන්න පුළුවන් කර්මානුරූපව. නමුත් නාම රූප කොටන්නේ තියෙන්නේ. අවසානයේකමනේ. ජාතිපච්චය ජරා මරණ ශෝක පරිදේවාන දුක්ඛ දෝමන සෝපායස සම්භවಂತಿ. ඒව මේ තස්ස කේවලස් දුක්ඛ කන්ද සමුදය හෝති. දුක්ඛ ස්කන්ධයන් සමුදය වෙලා තියෙන්නේ. ඒ මහා බ්‍රහ්මයා වුණත් එකයි, හිඟන්නෙක් වුණත් එකයි, උගතෙක් වුණත්, නෝගතෙක් වුණත් එකයි, කවුරුත් එකයි. 아무තු වෙනසක් නැහැ. වෙනසක් පවතිනවා නම් පවතින එකම කාරණාවක් සම්බන්ධයෙන් විතරයි. ඒ තමයි අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ශ්‍රාවකීද නැද්ද කියන කාරණාව සම්බන්ධයෙන් විතරයි. එතනින් එහා තියෙන ලෝක සම්මුතියේ කිසිම දෙයක පළක් නැහැ. කතා කළොත් ඒ ගැන. ඒ ඔක්කොම නිස්සාර දේවල්. සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ශ්‍රාවකීද නැද්ද කියන කාරණාව නම් විශිෂ්ට කාරණාව. මොකද සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වුණොත් විතරයි ඒ ඇත්ත දැනගන්නේ. එහෙනම් ඒ ඇත්ත නොදන්නා වූ ලෝක සම්මුතිය තුළ වසන්නා සියලු සතුන්ගේ තරාතිරම කුමක් වුණත්
අවසාන විග්‍රහයේදී ඔවුන් සියලු දෙනා එක හා සමානයි. දැන් සමාජ ගත්තාම හිඟන්නු ඉන්න. හිඟන මිනිස්සු යාචකින දුගී මගේ යාචකාදීන් ඉන්නවා. උගත් මිනිස්සු ඉන්නවා. වියතුන් ඉන්නවා. ආචාර්ය මහාචාර්යවරු ඉන්නවා. ධනවතුන් ඉන්නවා. කුලවතුන් ඉන්නවා. නිලවතුන් ඉන්නවා. එක එක જાතිය මිනිස්සු ඉන්නවා ලෝක සම්මුතිය තුළ. සම්මුතිය තුළ වේදාකාර වේද බින්නතා. හැබැයි දැන් අපි දකිනවා අවසාන විග්‍රහයේදී සියලු දෙනා එකම තැනක සැතපෙනවා. සෝහන කියලා. කනත්තට ගියාම කාටත් එකම සත්කාරයම හම්බ වෙන්නේ. පස්සට දාලා වලලා දානවා. එක ගිනි තියලා දානවා. මෙයා උගත මෙයා ලොක්කා කියලා ගෙදර ගෙනලා තියාගන්නේ නැහැ නේ. අර ඒ කාලේ නම් අර මෝඩ රජවරු අර පාරාව එහෙම තියාගෙන ඉඳලා තියෙනවා. ඉතින් අපි දකින්න ඕනේ එහෙනම් අවසාන විග්‍රහයේදී කවුරුත් එකයි. එහෙනම් සාරිපුත්තයන් වහන්සේ අන්න ඒ උතුම් ප්‍රඥාවෙන් යුක්තයි. ඒ ප්‍රඥාවෙන් යුක්ත නිසාම උන්වහන්සේ ඒ විවිධත්වය දකින්නේ ඒ කාරණා සම්බන්ධයෙන්. එහෙනම් ලෝක සත්‍යය මේ විවිධත්වය දකින්නේ කොහොමද? ලෝක සත්‍යය විවිධත්වය දකින්නේ මේ නාම රූප තුළ මේ විවිධත්වය දකින්නේ අවිජ්ජාව නිසායි. එසා පරමාර්ථ අර්ථයෙන් ගැඹුරින්ම බැලුවම අනුනෝඩින් දකින්න ඕන මේ නාම රූප කියන්නේ ඒකාන්තෙම දුක් ගොඩක්. එහෙනම් මෙන්න මේ විදිහට පිරිසිදු නුවණින් දකින්න පුළුවන් වෙන්න ඕන ධර්මයේ. එතකොට මොකද වෙන්නේ? එතකොට මේ මායාවට අහු වෙන්නේ නැහැ, මේ මුලාවට අහු වෙන්නේ නැහැ. එතකොට මේ පංච උපාදාන ස්කන්ධ ක්‍රියාවලිය තුල තියෙන මේ සත්පුද්ගල ප්‍රපංච දෘෂ්ටි මායාවෙන් නිදහස් වෙනවා. සම්පූර්ණ මුලාවක් මෙහි පවතින්නේ. එහෙනම් මේ සමස්ත ක්‍රියාවලිය තුළ මේ පවතින විපල්ලාසය. මේ විපල්ලාසය යම් තාක් දුරකට පවතින්නේද ඒ මට්ටමට විකෘතියක් අත්දකින්නේ ප්‍රകൃතිය නෙමෙයි අත්දකින්නේ. එහෙනම් පින්වතුනි තථාගතයන් වහන්සේගේ බුද්ධ ශ්‍රාවකයෙක් වෙලා ඒ උත්තරීතර අමා ධර්ම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ නිවන් මඟ වඩද්දී මොකද වෙන්නේ? මෙන්න මේ විපල්ලාස වලින් නිදහස් වෙන්න පටන් ගන්නවා. කාය පිළිබඳ පවතින විපල්ලාසෙන් දුර වෙනවා. කායानुපස්සනාව තුළින්. වේදනා පිළිබඳ විපල්ලාසෙන් දුර වෙනවා. වේදනානුපස්සනාව තුළින්. ඊළඟට චිත්ත පිළිබඳ විපල්ලාසයන්ගෙන් නික්මෙනවා. නිදහස් වෙනවා. චිත්තානුපස්සනාව තුළින්. ධම්ම පිළිබඳ විපල්ලාසයන්ගෙන් නිදහස් වෙනවා. ධම්මානුපස්සනාව තුළින්. එහෙනම් මේ සමස්ත ක්‍රියාවලියම කාය වේදනා චිත්ත ධම්ම කියලා කොටස් හතරකට බෙදලා තථාගතයන් වහන්සේ සතර සතිපට්ඨානෙ දේශනා කරනවා. මෙන්න මේ සමස්ත විපල්ලාසයන්ගෙන්ම නිදහස් වෙන්න. විපරීතයන්ගෙන් නිදහස් වෙන්න. විපරීත දුරු වෙච්ච තැන සත්‍ය දකින්න. එහෙනම් ඔබ යම් තාක් දුරකට දුක් විඳින්නෙක් නම් ඔබ යම් තාක් දුරකට තවමත් මේ භයානක අනාථ සංසාරේ තාමත් මේ ජරා මරණ උරුම කරගෙන ජීවත් වන්නෙක් නම් ඒ කියන්නේ ඔබ තුළ මේ විපල්ලාස පවතින. එහෙනම් මේ විපල්ලාසයන්ගෙන් නිදහස් වීමේ ඒ උතුම් වූ නිර්වාණ ප්‍රතිපදාව පූර්ණේ කරගන්නට නම් මේ දහම් කාරණා පරිඤ්ඤයන්ති ගැඹුරින් විනිවිද දැකීමේ හැකියාව තියෙන්න ඕන. විමර්ශනය කර ගැනීම හැකියාව තියෙන්න ඕන. එහෙනම් ඒකටයි මේ බණ අහන්නේ. ඒකටයි මේ ධර්මය ගවේෂණය කරන්නේ අපි. එහෙනම් අන්න බලන්න මම ඉස්සෙල්ලා කියන්න උත්සාහ ගත්තේ එහෙනම් අන්නර ප්‍රඥාවන්තයෝ මොකද කරන්නේ? මේ නාම රූපයන්ට රැවටෙන්නේ නැහැ. ඒ ප්‍රඥාවෙන් මේ ධර්මයට කන් දෙනවා. අපේ අර යතිවරයන්න් වහන්සේත් එහෙමයි. එහෙනම් අන්න එතෙන්ට එන්න ඕන කවුරුත් මේ වාද ભેද සියල්ලම පැත්තක තියලා අන්න ප්‍රඥාවෙන් ධර්මයේ දකින්න. ප්‍රඥාවෙන් ධර්මයේ දකින්නකොට යථාර්ථය දකින්න අපහසු වෙන්නේ නැහැ. එහෙනම් අර කාලෙකට ඉස්සෙල්ලා ඇවිදිනවා කියලා ඇවිද්දා හිටගෙන ඉන්නවා කියලා හිටගෙන හිටියයි අයියේ. එතන සතිය විතරයි එදුනේ ප්‍රඥාව ඉදිච්ච නැති නිසා. එසා ප්‍රඥාව නැතුව සතිය විතරක් කරපු දේ ඇති පළක් ඇති දෙයක් නෙවෙයි. ඒකෙන් යම් කිසි ආකාරයක සමතයක් වැඩෙනවා ලෞකික වශයෙන්. හැබැයි ඉතින් ඒක නිවන නෙවෙයි. හැබැයි නිවනයි කියලා ඒක විග්‍රහ කළා නම් කවුරු හරි ඔහොම මහ වැරද්දක් කරගත්තා. මොකද සම්මා සම්බුදු පියාණන් වහන්සේ ප්‍රඥාව සහිත සතිය සම්මා සතිය දේශනා කරද්දී ප්‍රඥාවෙන්තර සිහියක් විතරක් පවත්වාගෙන යාම නිවනයි නිවන් මගයි කියලා විග්‍රහ කළා නම් එතන මහ වැරද්දක් කරගත්තා. ඒකයි තථාගතයන් වහන්සේගේ ධර්මයේ සම්බන්ධයෙන් පිළිපදිද්දී අපි ගැඹුරින්ම අවබෝධ කරගන්න ඕන දෙයක් තමයි මේ විග්‍රහ කළේ. මොකද අලගද්දුපම සූත්‍රය භාගතුන් වහන්සේ කිව්වේ ඒකයි මාගේ ධර්මයේ සර්පයෙක් වැනිය නිසිතෙන් ඇල්ලුවේ නැත්තම් බෙල්ලෙන් ඇල්ලුවේ නැත්තම් වලිගෙන් එහෙම අල්ලගත්තොත් අනිවාර්යෙන් විනාශයක් සිද්ධ වෙන්නේ කියලා. මොකද පහුගිය කාලේ ඒ විදිහට මේ සතර සතිපට්ඨාන විග්‍රහ කරන්න ගිහිල්ලා ප්‍රඥාව පැත්තකට විසිකලා දාලා පටිසම්පාදේ පැත්තකට විසිකලා දාලා
සතිය විතරක් අල්ලගෙන සතිපට්ඨාන කිව්ව ගමන් ටක් ගාලා අමුයෙන් අර නිර්වතින් නාගනිල්ල කිව්වා වගේ නිර්වතින් නාන්න ගිහිල්ලා විනාශ වෙච්ච පිරිසකුත් තියෙනවා. එතකොට ඉතින් ওই ගැන මම වැඩි කියන්න කැමති නැහැ ඇත්තටම. එතකොට එහෙනම් අන්න කවුරුත් දැනගන්න ඕන මේ වාද ભેද විවාද පැත්තකින් තියලා ප්‍රඥාවෙන් මේ ධර්ම විමර්ශනය කරන්න. ප්‍රඥාවෙන් විමර්ශනය කරන්න අසමත් නම් ඔබ කොයි වෙලාවක හරි පණකෙන්ද අහිමි වෙලා ගිය දවසක ඒකේ විපාකයක් දකි. අනිවාර්යෙන් ඒකේ විපාකයක් දකින්නවා. ඒ ගැන සැකයක් ඇති කරගන්න එපා. මොකද ඔය අහංකාරකම් මාන උද්දච්චකම් උඩුකකම් ඔක්කොම සෝහන ගාවට යනකම් විතරයි අදාළ වෙන්නේ. එතනින් එහාට තියෙන්නේ වෙනම ජීවිතයක් සංසාර දුක. නිසා පින්වතුනි කිසියම් දවසක ප්‍රඥාවන්තයෙක් නම් ඒ ඔලොමොට්ටර තැනට වැටෙන්න එපා. ප්‍රඥාවන්තයෙක් නම් කොහොමවත් වැටෙන්නෙත් නැහැ. නමුත් ප්‍රඥාව තිබුණා සමහර මිනිස්සුયો එතෙන්ට වැටෙනවා දන්නේම නැතුව අසත්පුරුෂයෝ නිසා. අසත්පුරුෂයෝ ඇසුරු කරොත් සංසාර දුකම විතරයි සදාතනික වශයෙන්. නිවන කියන වචනේවත් අහන්න හම්බ වෙන එක නෑයි. ඉතින් අපි දැකලා තියෙනවා මම මේ කාරණා කියන්නේ ඇයි? අපි දැකලා තියෙනවා සත්පුරුෂකමින් ධර්මයට යොමු වෙනවා. නමුත් අසත්පුරුෂකමින් කාලෙකදී ධර්මයෙන් ඈත් වෙලා යනවා. ඒක ධර්මයේ වැරද්දක් නෙවෙයි. බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ වැරද්දක් නෙවෙයි. ඒක ඒ පුද්ගලයෝ ඇසුරු කරන සත්පුරුෂයා අසත්පුරුෂයා මත තීරණය වෙන එක. සත්පුරුෂ ඇසුරට ඇවිල්ලා ධර්මය අහලා අවබෝධයටපත් වෙනවා. හැබැයි පූර්ණ වශයෙන් අර පස්සතෝ කියන ප්‍රත්‍යක්ෂයට එන්න කලින් අසත්පුරුෂ ඇසුරට ගිය ගමන් ආපහු ඒ මාර්ගෙන් ඇදලා විසිකලා දානවා එළියට සංසාරෙට. ඒ කියන්නේ යථාබෝධයේ පිහිටනකන් ඉන්න ඕන. පිහිටන් ඉස්සෙල්ලා දාලා දැම්මොත් ආයිලියට ඉතින් ඒ අසත්පුරුෂයාගේ සෙවණැල්ලෙම තමයි අවසානික කවදා හරි දවසක පණකින්ද යන්නේ. ඉතින් ඒ මරණය නම් එච්චර සුවදායක එකක් වෙන්නේ නැහැ. ඒ නිසා මොකද මේ කතාව කිව්වේ ඇයි? සමහර අය අපි දැකලා තියෙනවා මේ ධර්මය අහන්න මූලික වශයෙන් අර වීරිය තියෙනවා. අර ඉස්සලක භාවිතාය බහුලීකතාය කියලා අනුට්ඨිතාය අනාදි වශයෙන් විග්‍රහ කළේ මූල ආරම්භයේ තියෙන ඉතින් එහාට නෑ. පටන් ගත්ත ටික දවසින් අත්හැලා දානවා. මොකද්ද හේතුව කියලා බැලුවාම අසත්පුරුෂෙක් ඉන්නවා පිටිපස්සේ. නිසා ඔය වගේ අසත්පුරුෂයෙකුට මුණ ගැහෙන්න පුළුවන්. පරිස්සමෙන් ඉන්න. ප්‍රඥාවෙන් ඔබ ස්ථිරසාර තැනකට ඇවිල්ලා නම් ඉන්නේ ඔබ සොලවන්න පුළුවන් සමතේ කායි ලෝකේ පහළ වෙන්නේ නැහැ. හැබැයි ඒකට ආවේ නැත්නම් Tamanට තේරෙනවා නම් තමන්ගේ ප්‍රඥාව තාම ස්ථිරසාර ලක්ෂයක පිහිටියේ නැහැ කියලා. එහෙනම් පරිස්සම් වෙන්න. මොකද අසත්පුරුෂයව ඔබ වටේ කැරකෙනව වෙන්න පුළුවන්. වසවත්ති මාර්යාගේ ගෝලයක් වශයෙන්. ඒ නිසා අන්නේ කාරණාව සිහි කරන්න කැමතිමත්. ඉතින් එහෙමනම් මෙන්න මේ කාය වේදනා චිත්ත ධම්ම කියන හතර සම්බන්ධයෙන් අනුපස්සනා කිරීමටයි සතර සතිපට්ඨානය කියලා කියන්නේ. එහෙනම් සතර සතිපට්ඨානය කියලා කියන්නේ මෙන්න මේ කායන් පිළිබඳ වේදනා පිළිබඳ චිත්ත පිළිබඳ ධම්ම පිළිබඳ ප්‍රඥාව සමග යෙදුණු සිහිය පවත්වාගෙන යෑම. නිකන් සිහිය නෙවෙයි ප්‍රඥාව සමග යෙදුණු සිහිය. සති සම්පජාන්නේ. සිහිය විතරක් නෙවෙයි සිහියත් එක්ක ප්‍රඥාවක් තියෙනවා. දැන් උදාහරණයක් ගමු. දැන් ඔබ පාරේ වාහනයක් ධාවනය කරනවා. ඔය වෙලාවේ සිහිය විතරක් තිබුණාම ඇති පාරේ වාහනේ ධාවනය කරන්න. ප්‍රඥාව ඕනේ කියලා හිතමුකෝ. එහෙම වුණොත් මොකෝ වෙන්නේ? පාරේ යනකම් අර ළඟින් යන හැම වාහන තව සහෝදර මිනිස්සුන් යන්නේ මේ. ඒ අය කෙරෙහි ද්වේෂයෙන් බලමින් මේ කාලකන්‍යා මේක අස්සෙනවා යනාදි වශයෙන් මුළු පාරෙම යන සියලු වාහන වලට බැන බැන යන. දකින්න වාහනේට බැන බැන යන. ඉස්සරහෙන් ගියත් වැරදි. පිටිපස්සෙන් ආවත් වැරදි. හෝන් එකක් ගහුවත් වැරදි. ලයිට් එකක් පත්තු කරත් වැරදි. මොන විදිහට ගියත් පාරේ මහා ද්වේෂයෙන් පිපිරි තමයි යන්නේ. එක්ක රාගෙන් වටපිට රූප බල ආස්වාදයෙන් මත් වෙලා යන්නේ. දැන් එතන සිහිය විතරයි තියෙන්නේ. සිහිය තියෙන නිසා වාහනේ එලවන හප්ප ගන්න නැතුව. ප්‍රඥාය දුන්නේ. එහෙනම් ප්‍රඥාව නැති කමින් අන්න බලන්න ප්‍රඥාව නොමැති කමින් සිහිය විතරයි එතන ඉදලා තියෙන්නේ. එතකොටත් එහෙනම් පදින්න පුළුවන් මම වාහනයක් පදිනවා කියලා යන්න පුළුවන් ඕන තරම් දුර. හැබැයි අර වටේ පිටේ සිද්ධ වෙන හැම දෙයක් සම්බන්ධයෙන් දේශහිතකින් තමයි යන්නේ. එහෙනම් ප්‍රඥාවෙන් ඒ සිහියත් එක්ක ප්‍රඥාවත් ඒ අවස්ථාවේ යෙදුණා නම් එහෙනම් අන්න යන්න තිබුණා රාග දේශ මොහ නිරෝධ කරගෙන ගමන. එහෙනම් ওই උදාහරණයම අපි ගලප ගත්තොත් දැන් අපි පායෙන් ගමනක් යනකොට මම යනවා කියලා ඔන්න ඔහේ යන එකක් ගැන නෙමෙයි මේ කියන්නේ. ගමන් කරනකොට ප්‍රඥාවයි සිහියයි දෙකම එකට තියෙන්න ඕනේ.
සිහියෙන් කොහෙද යන්නේ කියලා දැනගන්නවා. ප්‍රඥාවෙන් කුමක් උදෙසාද යන්නේ කියලා දැනගන්නවා. අනර කුමක් උදෙසාද යන්නේ කියලා දන්නේ නැතුව ගියොත් එහෙම කාගේ හරි බෙල්ලක් කපන්නත් වෙන්න පුළුවන් මේ යන්නේ. ඒ නිසා ප්‍රඥාවයි සිහිය එකට යෙදෙන්න ඕන. ඒකට සති සම්පජාන්න සම්මා සතිය. එහෙනම් අන්නේ සම්මා සතියෙන් යුක්තව මෙන්න මේ කායන්, වේදනාවන්, චිත්තයන්, මේ ධර්මයන් පරිහරණය කරමින්ම අනුපස්සනා කිරීමට කියනවා සතර සතිපට්ඨානය කියලා. ඒ පරිහරණය කරමින්ම අනුපස්සනා කරනවා කියන්නේ. මේ ඉස්සෙල්ලා ඔබට මතකද අපේ මූලික දේශනාවකදී අපේ මට මතක හැටියට සුනිල් මහත්තයා වෙන ඕන ප්‍රශ්නේ අහුවා. මේ චිත්තේ මේ කායේ කායානුපස්සී විහෙරති, මේ කායේ කායානුපස්සී විහෙරති අනද වශයෙන් දෙපාරක් මේ කාය කාය කියලා ඉදලා තියන්නේ අයි කියලා. වේදනාසු වේදනානුපස්සී විහෙරති, චිත්තේ චිත්තානුපස්සී විහෙරති, ධම්මේසු ධම්මානුපස්සී විහෙරති අනද වශයෙන්. ඇයි මේ දෙපාරක් කියලා තියෙන්නේ කියලා. ඇයි දෙපාරක් කියලා තියෙන්නේ? මෙන්න මේ කායන් පරිහරණය කරමින්මයි මේ කායේ පවතින කායන් පිළිබඳ පවතින විපල්ලාසය දුරු කරගන්න ඕන. නැතු වෙන ක්‍රමයක් නැහැ. දැන් රහත් ඵලයෙන් මෙහා ඉන්නා වූ අශේක එහෙම නැත්නම් මග වඩ සමායින් රහත් ඵලයෙන් මෙහා ඉන්නා වූ ශායික හේවත් ශේක හේවත් මග වඩන්නා වූ ශික්ෂණයේ වෙමින් පවතිනා වූ ශික්ෂණයේ වෙමින් සිටින්නා වූ ශ්‍රාවකෙක් තවමත් අර කාය වේදනා චිත්ත ධම්ම කියන විපල්ලාස නිසාමයි පවතින්නේ. එතකොට ඔහුට ඒ හතර අත්හැරලා විදර්ශනා කරන්න කිසිවක් නැහැ. එහෙනම් කායන් පරිහරණය කරන ගමන්මයි ඒ කාය පිළිබඳ අනුපස්සනාව පිහිටන්න ඕන. වේදනාවන් පරිහරණය කරන ගමන්මයි ඒ වේදනා පිළිබඳ අනුපස්සනාව පිහිටන්න ඕන. ඊළඟට චිත්තය පරිහරණය කරන ගමන් චිත්තයන් පරිහරණය කරන ගමන්මයි ඒ චිත්තයන් පිළිබඳ අනුපස්සනාව පිහිටන්න ඕන. ඊළඟට ඒ ධර්මයන් අනුගමනය කරන ගමන්මයි පරිශීලනය කරන ගමන්මයි ඒ ධර්මයන් පිළිබඳ අනුපස්සනාව පිහිටන්න ඕන. වෙන ක්‍රමයක් නැහැ. ඒකයි කායේ කායානුපස්සී විහෙරති. කාය පරිහරණය කරන්න කාය පිළිබඳ සිහි බුද්ධිය යුක්තව. මොන සිහි බුද්ධියද? ප්‍රඥාවයි සතියයි එකට යෙදිච්ච සති සම්පජාඤ්ඤයෙන් යුක්තව. ඔය විදිහටම කාය වේදනා චිත්ත ධම්ම කියන හතර ගැනම තේරුම් ගන්න ඕන. එහෙනම් අන සතර සතිපට්ඨානය කියන්නේ එහෙනම් මෙන්න මේ හතර පිළිබඳ විපල්ලාස දුරු කර ගැනීමේ චේතනාවෙන් අදිෂ්ඨානෙන් විපල්ලාස දුරු කර ගැනීමේ අරමුණින් ඒ කාය වේදනා චිත්ත ධම්ම කියන හතරට ගැළපෙන අනුපස්සනාවක පිළිපෙලා ඉන්න. දැන් මම ඉස්සරහට ඒ අනුපස්සනාව මොනවද කියලා ඔබට එකෙන්ක පෙන්නලා දෙනවා. හොඳින් අහගන්න මේ ධර්මයේ. එහෙනම් අන්න භාගතුන් වහන්සේ පෙන්වලා දෙනවා දැන් මේ අනුපස්සනා වල ඉන්නකොට මොකද වෙන්නේ? එක් එක් අනුපස්සනාවේදී මොකද්ද දුරු වෙන්නේ? දැන් අපේ නේල්කා මහත්මිය ප්‍රශ්නයක් ඇහුවා. ඉක්මනින්ම ප්‍රශ්නේ ඇහුවා. ඇත්තට වෙච්ච ප්‍රශ්නේ මේ කාය අනුපස්සනාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්නේ අනිච්චානුපස්සනාවද කියලා. නෑ. දැන් ඔන්න අහගන්න. ඒ අනුපස්සනාව සම්බන්ධයෙන් කොයි විදිහටද මේ අනිච්ච දුක්ඛ අනාත්ත අසුභ කියන මේ අනුපස්සන හතර ක්‍රියාත්මක වෙන්නේ කියලා. බුදු පියාණන් වහන්සේගේ දේශනාව. උනාස කොහොමද පෙන්ලා දෙන්නේ? සත්ත චතුන්නං විපල්ලාසානං සමුග්ඝාතන තත්ත භගවා චත්තාරෝ සතිපට්ඨානේ දේශේති පඤ්ඤපේති කායේ කායානුපස්සේ විහෙරන්තෝ අසුභේ සුභාන්ති විපල්ලාසං සමුග්ඝාතේති. ඔන්න පළමුවෙනි දේශනාව. පළමුවෙනි ප ဋ ාණි මොකද්ද? බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ සිව්වද විපල්ලාසයන් මේ විපරීතයන් දුරු කරගන්න මෙන්න මේ ආකාරයෙන් අනුපස්සනා කිරීමෙන් ඒ කෙලෙසයන් නැසින ආකාරය විපල්ලාසයන් නැසින ආකාරය කායේ කායානුපස්සේ විහෙරන්තෝ අසුභේ සුභාන්ති විපල්ලාසං සමුග්ඝාතේති. අන්න කායේ කායානුපස්සේ විහෙරති
නැත්නම් මේ කායානුපස්සනාව තුළින් අන්න අසුභේ සුභ සංඥාව අසුභේ සුභ කියන විපල්ලාසය විපල්ලාසය කියුවාම එතන දෘෂ්ටි සංඥා චිත්ත කියන තුනම ඇතුළත් වෙනවා. විපල්ලාස දුර වෙලා යනවා. දැන් කෙනෙක්ට එතකොට ඇති වෙන්න පුළුවන් දෘෂ්ටි කියන කොටස කොහොමද ඔතෙන්ට එන්නේ කියලා. දැන හිටියත් නොදැන හිටියත් උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කරනකොටත් යම් ආකාරයකින් සමත විදර්ශනා යුගනද්ද වැඩිච්ච මොහොතක් කියලා කිව්වේ ඒකයි. ඒ කියන්නේ ඒ මොහොතේ සතර සතිපට්ඨානෙ පිහිටලා තියෙන්නේ. ඒ පිහිටිය නිසා තමයි සමත විදර්ශනා යුගනද්ද වැඩින්නේ. දැන් ඔබම දැක්ක සමත විදර්ශනා කියලා කියන්නේ එහෙනම් සතර සතිපට්ඨානය දැන් ඉස්සරහට තවදුරටත් විග්‍රහ කරනවා. සමතය මොකද්ද? විදර්ශනා මොකද්ද කියලා. දැන් එහෙම දේශනා කරාම ඔබට හොඳට පැහැදිලි වෙයි. එහෙනම් චතුරාර්ය සත්‍ය අවබෝධය ලබන මොහොතේදී සමත විදර්ශනා යුගනද්ද වැඩිච්ච මොහොතක් වෙන්න ඕන. ඒ මාර්ගඵල චිත්ත වීතිය සකස් වෙන්න නම් පහළ වෙන්න නම් එහෙනම් ඒ මොහොතේදී සතර සතිපට්ඨානෙ තමයි වැඩිලා තියෙන්නේ අපි දැන හිටියත් නොදැන හිටියත්. ඒ නිසා මුළු සමස්ත සතර සතිපට්ඨානයටම අදාළව මේ විපල්ලාස ගැන සාකච්ඡා කරද්දී සතර විපල්ලාස තිට්ඨි සංඥා චිත්ත යන ආදි වශයෙන් විග්‍රහ වෙනවා. අපි දිට්ඨි සංඥා චිත්ත යන ආදි වශයෙන් විග්‍රහ කිරීම පසෙක තබලා අපි සතර විපල්ලාස වශයෙන් ගත්තාම අන්න බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා කායේ කායानुපස්සේ විහෙරන්තෝ අසුභේ සුභාන්ති විපල්ලාසං සමුග්ගාතේති. කායේ කායानुපස්සේ විහෙරති. කාය අනුව කාය පරිහරණය කරමින් කාය පිළිබඳ මේ අනුපස්සනාවෙන් යුක්ත වාසය කළොත් ප්‍රඥාවෙන් යුක්තව සිහි කල්පනාවෙන් යුක්තව ප්‍රඥාව සමග යෙදුණු සතියෙන් යුක්තව මේ කායයන් පරිහරණය කළොත් මොකද වෙන්නේ? කායයන් පිළිබඳ අසුභේ සුභ කියන මෙන්න මේ විපල්ලාසය දුර වෙලා යනවා. එහෙනම් ඔන්න ක්‍රමානුකූලව අර ප්‍රශ්නවලට උත්තර ළඟා වෙනවා දැන්. එහෙනම් කාය පිළිබඳව තියෙන්නේ මොකද්ද? අසුභේ සුභ කියන විපල්ලාසය. එහෙනම් කායානුපස්සනාව තුළින් දුර වෙන්නේ අසුභේ සුභ කියන විපල්ලාසය. දැන් මෙහෙම තේරුම් ගත්තාම මග වඩන රතිසේ පහසු වෙනවා. දැන් ඔබට මේ ආරම්භයක් වශයෙන් මේ සතර සතිපට්ඨානෙ මේ මූල විතරයි මේ දේශනා කරන්නේ. තව ඉස්සරහට සති ගානක් සමාජයට දේශනා කරන්න වෙන්නත් පුළුවන්. එසේ නොවෙන්නත් පුළුවන් අපිට කාල වේලාව ලැබෙන ආකාරය අනුව. දැන් ඔබට තේරුම් ගන්න පුළුවන් වෙනවා. දැන් එහෙනම් තේරෙනවා මේ අසුභේ සුභ වඩන්නේ නැත්නම් අසුභේ සුභ කියන විපල්ලාසය දුරු කරගන්න නම් අසුභ සංඥා වඩන්න වෙනවා. අසුභ භාවනාව වඩන්න වෙනවා. එහෙනම් අසුභ භාවනාවෙන් මොකද කරන්නේ? මෙන්න මේ කායානුපස්සනාව තුල මේ පවතින කාය පිළිබඳ පවතින විපල්ලාසය දුරු කරගන්නේ. කායානුපස්සනාවෙන් කරන එහෙනම් කායන් පිළිබඳ අසුභේ සුභ කියන විපල්ලාසය දුරු කර ගැනීම. එහෙනම් අසුභ භාවනාව ඇති වෙන්නේ කායානුපස්සනාවටයි. මොන දැන් නුවණින් දකින්න ඕන. එහෙනම් අසුභ භාවනාව යනු සමත භාවනාව. එහෙනම් කායානුපස්සනාව යනු සමත භාවනාව. එහෙනම් කායානුපස්සනාව තුළ පවතින ඊතුරු අනුපස්සනාව ඔක්කොමත් පබ්බ 6ක් වශයෙන් දේශනා කරන ඒ 6ම සමත භාවනාව. අපිට දැන් ඉස්සරහට ඒව පෙන්නනවා. එහෙනම් කායානුපස්සනාව කියන්නේ සමත භාවනාවයි. එහෙනම් කායානුපස්සනාව බහුල වැඩිවීමෙන් දුර වෙන්නේ අසුභේ සුභ කියන විපල්ලාසය. ඊළඟට වේදනාසු වේදනානුපස්සේ විහරන්තෝ දුක්ඛේ සුඛාන්ති විපල්ලාසං සමුග්ගාතීති. ඊළඟට මේ වේදනානුපස්සනාව වැඩිවීමෙන් මොකද්ද දුර වෙන්නේ? මෙන්න මේ දුකෙහි සුඛ කියන විපල්ලාසය. දුකෙහි සැප කියන විපල්ලාසය දුර වෙනවා වේදනානුපස්සනාව වර්ධනය කර ගැනීම තුලින්, වඩවා ගැනීම තුලින්. එහෙනම් වේදනානුපස්සනාව වැඩිවීමෙන් දුර වෙන්නේ මොකද්ද? දුකෙහි සුඛ කියන සංඥාව. එහෙනම් එතන වැඩින අනුපස්සනාව මොකද්ද කියලා ඔබට දැන් දකින්න පුළුවන්. එතන වැඩින්නේ දුක්ඛානුපස්සනාව. එහෙනම් ඔන්න බලන්න. සතර සතිපට්ඨානෙන් තුනක් ආයත වෙන විදර්ශනාවට එකක් ආයත වෙන සමතේට. දැන් ඒක විග්‍රහ කරලා අවසානයේ දකින්න පුළුවන්. මේ කාරණා ටික සාකච්ඡා කරගත්තට පස්සේ. එහෙනම් ඔන්න නැවතත් සිහි කළොත් වේදනාසු වේදනානුපස්සී විහෙරති වේදනාසු වේදනානුපස්සෝ විහෙරන්තෝ දුකේ සුඛ සංඥා දුකේ සුඛ විපල්ලාසං සමුග්ගාතීති. වේදනාසු වේදනානුපස්සී විහෙරන්තෝ දුකේ
සුඛ විපල්ලාසං දුකේ සුඛාන්ති විපල්ලාසං සමුක්ඛාතීති. එහෙනම් වේදනානුපස්සනාව වැඩිවීමෙන් දුකෙහි සැප කියන විපල්ලාශය දුරු වෙනවා. එතන වැඩෙන අනුපස්සනාව වෙන්නේ දුක්ඛානුපස්සනාව. එය විදර්ශනා කොටසට වැටෙනවා. ඊළඟට උන්න අපි දකිනවා ඊළඟ එක චිත්තේ චිත්තානුපස්සේ විහරන්තෝ අනිච්චේ නිච්ඡන්ති විපල්ලාසං සමුග්ගාතීති. අන්න චිත්තේ චිත්තානුපස්සේ විහෙරති. මේ චිත්තානුපස්සනාව තුළින් එහෙනම් දුර වෙන්නේ අනිච්චේ නිච්ච කියන විපල්ලාසය. අනිච්චේ නිච්ච අනිච්ච ලෝකේ නිච්චයි කියලා ගත්ත විපල්ලාසය දුර වෙනවා. එහෙනම් අනිච්චේ නිච්ච කියන විපල්ලාසය දුර වෙනවා නම් ඒ චිත්තානුපස්සනාව තුළින් එහෙනම් එහි වැඩෙන්නේ අනිච්චානුපස්සනාවයි. එහෙනම් චිත්තානුපස්සනාව තුළ අනිච්චානුපස්සනාවයි වැඩෙන්නේ. අවසන් එක ධම්මේසු ධම්මානුපස්සේ විහරන්තෝ අනත්තනී අත්තාති විපල්ලාසං සමුග්ගාතීති. අන්න අනත්ත වූ අසාර වූ ධර්මයන්හි සාර වූ ආත්මීය සාරයක් ඇත කියන නැත්නම් මේ මම යනුවෙන් මගේ යනුවෙන් ගත නොහැකි වූ මේ පංච උපාදානස්කන්ධ ධර්මයන්හි මම කියලා පනවගෙන ඉන්න මේ මුලාව මෙන්න මේ පල්ලාශේ මේක දුරු වෙනවා කුමක් වැඩිමෙන්ද ධම්මානුපස්සනාව වැඩිමෙන්. එහෙනම් ධම්මානුපස්සනාවෙන් දුරු කරන්නේ අනත්තෙහි නැත්නම් අනත්තානි අත්තාති කියන අනත්තෙහි අත්ත කියන විපල්ලාශය. එහෙනම් අන්න නුවණින් දකින්න ඕනේ එතන වැඩෙනවා අනාත්තානුපස්සනාව. එහෙනම් දැන් ඔබ දැක්ක ඔන්න සතර සතිපට්ඨානය තුල ඒ අනුපස්සන හතර පිහිටි ආකාරය. එහෙනම් කායානුපස්සනාව වඩනකොට වැඩෙන්නේ අසුභානුපස්සනාවයි. කායානුපස්සනාව තුල පිහිටා තිබෙන්නේ කායනුස්සතිය තුල කායගත සතිය කියලාත් අපි කියනවා. එහෙනම් කායගත සතිය තුල පිහිටලා තියෙන්නේ අසුභානුස්සතියයි. අසුභ අනුපස්සනාවයි. ඊළඟට වේදනානුපස්සනාව තුළ පිහිටා තිබෙන්නේ දුක්ඛානුපස්සනාවයි. ඊළඟට චිත්තානුපස්සනාව තුළ පිහිටා තිබෙන්නේ අනිච්චානුපස්සනාවයි. ධම්මානුපස්සනාව තුළ පිහිටා තිබෙන්නේ අනාත්තානුපස්සනාවයි. මේ විදිහට ගත්තාම දැන් ඔබ දැක්ක එහෙනම් සතර සතිපට්ඨානය තුළ ඒ අනුපස්සනා හතර පිහිටලා තියෙන ආකාරය. එහෙනම් ඔන්න ඔය ආකාරයෙන් දැක්කම දැන් පේනවා ඇති එහෙනම් මේ සතර සතිපට්ඨානෙන් කායानुපස්සනා කියන්නේ සමත භාවනා කොටසට අයිති කොටස. සමත භාවනා වලට අයිති කායानुපස්සනාවයි. වේදනා චිත්ත ධම්ම කියන තුනම අයිති වෙන්නේ ඒ අනුපස්සනා තුනම අයිති වෙන්නේ විදර්ශනා අනුපස්සනාවන්ටයි. එහෙනම් සතර සතිපට්ඨානෙන් එකක් සමත භාවනාවටත් තුනක් විදර්ශනා භාවනාවටත් අයිති වෙනවා. එහෙනම් ඔය දෙකම සමසම වැඩුවොත් දැන් ඔතනින් කායानुපස්සනාව විතරක් වඩලා අරිහත් ඵලයටපත් වුණොත් අන්න උන්වහන්සේලාට කියන සමතය මුල් කරගෙන අරිහත් ඵලයටපත් වුණා. විදර්ශනා ඥානය පසු වේදුණා. ඒ නිසා උන්වහන්සේලා ඒ චිත්තසංතානයේ රාගය දුරු කර ගැනීමෙන් තමයි ඒ අරිහත් ඵලයටපත් උනේ. ඒ කියන්නේ ප්‍රඥා මුල් කරගෙන නෙවෙයි සමතය මුල් කරගෙනයි අරිහත් ඵලයටපත් උනේ. ඒ නිසා උන්වහන්සේලා අරිහත් ඵලයටපත් වෙන අනුපස්සනාවක් වශයෙන් යොදාගත්තේ කායानुපස්සනාව. එහිදී සිද්ධ වෙන්නේ චිත්තය රාගයෙන් නිදහස් වෙලා ඒ නිදහස තුල ඒ ආහාර නිරෝධයෙන් රාග දේශ මොහ නිරුද්ධ වෙලා සහ මුලින් මේ රාග දේශ මොහ විඥාන නිරුද්ධ වෙලා පටිසමුප්පාද චක්‍ර නිරුද්ධ වෙලා යන ක්‍රමය. ඉස්සරහට මේව ගැන ගැඹුරින් සාකච්ඡා කරන නිසා මම මේ වෙලාවේ ඔක්කොම මතු කරන්නේ නැහැ. එහෙනම් අන්නේ ඒ ක්‍රමයට කියනවා චේතෝ විමුක්තිය. අනිචේතෝ විමුක්තිය. සමතය තුළින් කායानुපස්සනාව තුළින් ලබන්නා වූ අරිහත් භාවය චේතෝ විමුක්තියයි. ඊළඟට වේදනා චිත්ත ධම්ම කියන අනුපස්සනා තුළින් විදර්ශනා අනුපස්සනා තුළින් ඒ වැඩෙන්නා වූ අරිහත් ඵලයට කියනවා ප්‍රඥා විමුක්තිය කියලා. එහෙනම් ওই දෙක විග්‍රහ වෙනවා රාග විරාග චේතෝ විමුක්තියයි අවිජ්ජා විරාග ප්‍රඥා විමුක්තියයි කියලා. මොකද අසුභානුසතියෙන් සිද්ධ කරන්නේ රාගයේ සංසිඳන එක. රාගයේ සංසිඳීමෙන් පටිසමුප්පාදය නිරුද්ධ වෙනවා.
හැබැයි ඒක චතුරාර්ය සත්‍ය අවබෝධය තියෙන කෙනෙක්ට විතරයි. අන්න ඒකයි නුවණින් දකින්න ඕනේ. නැති කෙනෙක්ට වඩලා මේකෙන් යම්කිසි ආකාරයක ප්‍රතිඵලයක් ලැබෙයි. හැබැයි ඒක ලෝකෝත්තර මාර්ගඵල උත්තරීය මනුස්ස ධම්ම නෙවෙයි. විශේෂ ඥාන පහළ වෙන්නේ නැහැ. ඒකට හේතුව මොකද්ද? චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් තොරව මේක වැඩෙන්නේ නැහැ. වඩන්න පුළුවන් යම්තා කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයක් නැති පෘථග්ජනයකටත් ඕන නම් අසුභය වඩන්න පුළුවන්. හැබැයි ඔහු එකකින් අවඩක් කරගන්නත් පුළුවන්. මොකද ඥානය වැඩි වීම කෙසේ වෙතත් විපතකටපත් වෙන්නත් ඉඩ තියෙනවා. එහෙනම් චතුරාර්ය සත්‍ය අවබෝධය ඇති කෙනෙක් ඕන මේක කරන්න. එතකොට තමයි මාර්ගය වැඩින්නේ. එහෙනම් අන්න කායානුපස්සනාව වැඩුවහම රාගය සංසිඳෙනවා. රාගය සංසිඳුනහම මොකද වෙන්නේ? රාගය සංසිඳෙන්නේ සංකාර කියන අවස්ථාවේදී. එහෙනම් සංකාර නිරෝධයටපත් වෙනවා. රාග සංකාර නිරෝධයටපත් වෙනවා. එහෙනම් රාගය සංසිඳනකොට මොකද වෙන්නේ? පටිසමුප්පාදේ නිරෝධ වෙන ආකාර දෙකක් තියෙනවා. ප්‍රධාන වශයෙන් දෙකන්නේ හතරක් තියෙනවා. හතරෙන් දැන් මෙතනදී අපිට විශේෂයෙන්ම සලකා බැලිය හැකි ක්‍රමයක් තියෙන සම්ප්‍රයුක්ත සහ අඤ්ඤමඤ්ඤ කියලා. එහෙනම් දැන් අවිජ්ජා ප්‍රත්‍යයෙන් සංකාර උපදිනවා. ඒ වගේම සංකාර ප්‍රත්‍යයෙන් විඥාන උපදිනවා. ඒ වගේම මේක අනිත් පැත්තට නිරුද්ධත් වෙනවා. විඥාන නිරෝධයෙන් සංකාර නිරෝධ වෙනවා. සංකාර නිරෝධයෙන් අවිජ්ජා නිරෝධ වෙනවා. සම්ප්‍රයුක්ත සහ අඤ්ඤමඤ්ඤ ආකාර දෙකටම මේක සිද්ධ වෙනවා. එහෙනම් අනු නෝනින් දකින්න ඕන දැන් යමෙක් මෙන්න මේ කායානුපස්සනාව බහුලව වැඩිම තුලින් එහෙම නැත්නම් මේ අසුභානුස්සතිය බහුල වැඩිම තුලින් මොකද වෙන්නේ? අසුභානුස්සතිය කියන සමස්ත වශයෙන් මේ කායානුපස්සනාවට තථාගතයන් වහන්සේ පනවන නාමය. එහෙනම් දකින්න ඕන ගැඹුරු දෙයක් මේ. දැන් මේවා අනුපස්සනාව වශයෙන් දිගින් දිගට විග්‍රහ කරමින් තව ඉස්සරහට කියන නිසා දැන් මේ වෙලාවේ නොතේරෙන දහම් කාරණා ඉදිරියේදී අවබෝධ වෙන නිසා කලබල වෙන්න එපා කවුරුවත්. මේ ඔක්කොම ඉතාම ක්‍රමානුකූලව දේශනා කරපු අමා දහමක් මේ තියෙන්නේ. මේ ධර්මයේ අපි හරියාකාරව තේරුම් ගත්තේ නැති එකේ ප්‍රශ්න මිසක් ධර්මයේ වැරද්දක් නෙවෙයි ඉතින් තියෙන්නේ. එහෙනම් යම්කිසි කෙනෙක් මෙන්න මේ අසුභානුස්සතිය බහුලව වඩද්දී අසුභානුපස්සනාව බහුලව වඩද්දී රාගයේ සංසිඳීමෙන් සිත නිදහස් වෙනවා කෙලෙසයන්ගෙන්. ඒකයි චේතෝ විමුක්තික ක්‍රමය කියන්නේ. එහෙනම් හිත නිදහස් කරගෙන රාගයෙන් පටිසමුප්පාදේ නිරුද්ධ කරන ක්‍රමය තමයි ඔය. මොකද්ද? එතකොට මොකද වෙන්නේ? සංඛාර නිරුද්ධ වෙනවා. ඒ සමාධිය තුලදී සමතය තුලදී අසුභානුස්සතිය තුලදී. අසුභානුස්සතිය තමයි ඔය ඔක්කොම අයිති වෙන්නේ ධානය සමාපatti දක්වාම. එසේරම ඒ පබ්බ හයමයි තියෙන අසුභානුස්සතියට. එහෙනම් අන්න නුවණින් දකින්න ඕනේ අසුභේ වඩද්දිහෙම මොකද වෙන්නේ? රාගයේ සංසිඳීමෙන් සංඛාර නිරුද්ධ වෙනවා. සංඛාර නිරෝධ වීමෙන් චක්‍රය දෙපැත්තටම නිරුද්ධ වෙනවා. එක පැත්තකට සංඛාර නිරෝධෝ විඥාන නිරෝධා කියලා නිරුද්ධ වෙනවා. අනිත් පැත්තට සංඛාර නිරෝධෝ අවිද්‍යා නිරෝධා කියලාත් නිරුද්ධ වෙනවා. ඒ නිසා මොකෝ වෙන්නේ? දෙපැත්තටම නිරුද්ධ වෙන චක්‍රය. මෙන්න මේ ක්‍රමයේ චක්‍රය නිරුද්ධ වුනහම දැන් ඔහුට එහෙම සිද්ධ කරන්න සිද්ධ වුණේ ඇයි? ඔහුගේ ප්‍රඥාව දුර්වල නිසා ඔහුට බෑ අවිද්‍යාව නසන්න. ඒ නිසා ඔහු මොකද කරන්නේ? රාගය නසනවා අසුභානුස්සතිය. ඒකත් එක ක්‍රමයක්. සතර සතිපට්ඨානෙටම අයිති. එහෙනම් අන්න රාගය නැසීමෙන් චක්‍රය නිරුද්ධ වෙනවා. චක්‍රය ආහාර නිරෝධයෙන් චක්‍රය නිරුද්ධ වෙනවා. චක්‍රය නිරුද්ධ වීමෙන් අරිහත් ඵලයටපත් වුනහම චේතෝ විමුක්තික මහරහතන් වහන්සේ කියන්නේ. එතකොට අනිත් බුද්ධ ශ්‍රාවකයන් තව ක්‍රමයක් අනුගමනය අනිත් ක්‍රමයක් අනුගමනය කරන අනිත් බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලා ප්‍රඥාව බලවත් අය මොකද කරන්නේ? චිත්තානුපස්සනා, මේ වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන අනුපස්සනා තුන වඩනවා. වේදනානුපස්සනා තුළින් දුක්ඛානුපස්සනා වැඩිනවා. චිත්තානුපස්සනා තුළින් අනිච්චානුපස්සනා වැඩිනවා. ධම්මානුපස්සනා තුළින් අනාත්මානුපස්සනා වැඩිනවා. ත්‍රිලක්ෂණී වැඩිනවා. ත්‍රිලක්ෂණ අවබෝධයෙන් යුක්තව ඔහු කල් හරිනකොට මොකද වෙන්නේ? ඔහුගේ අවිද්‍යාව නිරුද්ධ වෙලා යනවා. අවිද්‍යාව නිරෝධ, සංඛාර නිරෝධ, සංඛාර නිරෝධ, විඥාන නිරෝධ යනති වශයෙන් චක්‍ර නිරුද්ධ වෙලා ඒ ආර්ය ශ්‍රාවකයාත් අරිහත් භාවයටපත් වෙනවා. එතකොට මොකද වෙන්නේ? ප්‍රඥාව මුල් කරගෙනයි ඒ නිවනටපත් වෙන නිසා ප්‍රඥා විමුක්තික ක්‍රමය කියන එක ක්‍රමයට. ප්‍රඥා විමුක්තික මහරහතන් වහන්සේ. එහෙනම් ඒ ක්‍රමයේදී ප්‍රඥාවයි මුල් වෙන්නේ. සමතයේදී සමාධියයි මුල් වෙන්නේ. සමතයයි මුල් වෙන්නේ. එහෙනම් කායानुපස්සනාවේදී සමතය මුල් වෙලා අරිහත් ඵලයටපත් වෙනවා. චිත්ත වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන අනුපස්සනා තුනේදී ප්‍රඥා මුල් වෙලා නිවනටපත් වෙනවා. මෙන්න මේ ක්‍රම දෙක තමයි චේතෝ විමුක්තික සහ ප්‍රඥා විමුක්තික කියන්නේ. එතකොට
යම් කිසි උතුමන් වහන්සේලා අපගේ අති උත්තරීතර ශාසනයේ බොහෝ උතුමන් වහන්සේලා උගතෝ විමුක්තයි. ඒ කිව්වේ මේ ක්‍රම හතරම අනුගමනය කළා. ඒ කියන්නේ අනුපස්සනා හතරම වඩලා. අනිච්ච දුක්ඛ අනාත්ම අසුභ කියන අනුපස්සනා හතර තුලින් කායानुපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන සතර සතිපට්ඨානෙ වඩලා පූර්ණ භාවයටපත් වෙලා අරිහත් ඵලයටපත් වෙච්ච උතුමන් වහන්සේලාට උබතෝ විමුක්ත මහරහතන් වහන්සේලා කියලා කියනවා. එහෙනම් දැන් දකින්න ඕන ඔබ මේ මාර්ගයේ කෙබඳු තැනකද ගමන් කරන්නේ. ඔබට වැඩෙන්නේ කොයි පැත්තද? ඔබට වැඩෙන්නේ කායानुපස්සනාවද? එහෙම නැත්නම් ඔබට වැඩෙන්නේ අනිකුත් අනුපස්සනා තුනද? එහෙනම් ඒ අනුසාරයෙන් තේරුම් ගන්න ඕන තමන් සමාධි ඉන්ද්‍රියෙන් මග වඩන කෙනෙක්ද ප්‍රඥා ඉන්ද්‍රියෙන් මග වඩන කෙනෙක්ද කියලා. නැත්නම් තමන් සමතේ වැඩිමෙන් නිවන කරා යන කෙනෙක්ද? එහෙම නැත්නම් විදර්ශනා වැඩිමෙන් නිවන කරා යන කෙනෙක්ද කියලා නෝනින් දැකීමේ හැකියාව තියෙන්න ඕන. ඊළඟට තවත් වැදගත් දහම් කාරණාවක් මම පෙන්නලා දෙන්න කැමතියි. දැන් මේ ඉස්සෙල්ලත් අපෙන් ඇහුවා දැන් ගැඹුරු දහම් කාරණා ගොඩාක් තියෙනවා තව. මේ වෙලාවේ මම හිතනවා ගොඩාක් ගැඹුරට ගියොත් එහෙම එක සැරේම ධර්මයේ ග්‍රහණය කරගන්න බැරි වෙන නිසා ක්‍රමානුකූලව අපි යමු ගැඹුරට. දැන් අපේ මීට පෙර ශ්‍රාවක පින්වතෙක් මට මතකයි දවසක් ප්‍රශ්නයක් ඇහුවා මේ සතර පටිපදා ගැන. මේ දුක්ඛ පටිපදා, සුඛ පටිපදා, දන්දා විඥා, කිප්පා විඥා ආදී වශයෙන් මේ පනවන්නා වූ සතර පටිපදාවක් තියෙනවා. මේ පටිපදාව සකස් වෙන්නේ කොහොමද කියලා. මෙන්න මෙතන ගැඹුරු දහම් කාරණාවක් අද දවසේදී මම පෙන්නලා දෙන්න කැමතියි. කවුරුත් දැනගන්න ඕන වටිනා දහම් කාරණාවක්. මෙන්න මේ ධර්මයේ පෙන්නලා දෙනවා ප්‍රධාන වශයෙන් චරිත දෙකක් මේ මග වැඩීමේදී. එක චරිතයක් තණ්හා චරිතය, අනිත් එක දිට්ඨි චරිතය කියලා. තණ්හා චරිතයයි දිට්ඨි චරිතයයි මේ දෙකේ වෙනස මොකක්ද? තණ්හා චරිතය කියන්නේ මෙන්න මේ කාමයන් ආස්වාදයන් කෙරෙහි ඇල්ම බහුලව පවත්වන කෙනා. එයා තුල පේනවා විද්‍යමාන වශයෙන්ම ආශ්‍රව බහුලයි කියලා. එයා තණ්හා චරිතය කියලා එයාට නම ලැබෙනවා. තණ්හා චරිතයේ ලක්ෂණය හැමදෙස්සෙම ආස්වාදයේ සොයන ස්වභාවය. එයා තුල තණ්හා බලවත්. ඒකයි තණ්හා චරිතය කියන්නේ. ඒකේ කාමයන් පිළිබඳ ඇල්ම බලවත්. දිට්ඨි චරිතය කියන කෙනාගේ තණ්හා චරිතයේ මෝහය බලවත්. ඒ කියන්නේ තව සුද්ධ සිංහලෙන් කිව්වොත් එහෙම මෝඩකම ටිකක් වැඩි. දිට්ඨි චරිතය කියන කෙනාගේ ලක්ෂණය තමයි ඔහුගේ තණ්හාව අඩුයි. තණ්හාව දුර්වල මට්ටමක තියෙන. දෘෂ්ටිය බලවත්. දෘෂ්ටිය බලවත් වෙලා තියෙන්නේ ඔහුගේ ප්‍රඥාව බලවත් නිසා. එහෙනම් තණ්හා චරිතයගේ ප්‍රඥාව දුර්වලයි. දෘෂ්ටි චරිතයගේ දිට්ඨි චරිතයගේ ප්‍රඥාව බලවත්. ඔන්න ඔය දෙක තමයි ওই චරිත දෙකේ වෙනස. තණ්හා චරිතය කාමයන්හි ආස්වාදයන්හි තදින් එල්බගෙන ඉන්නවා, තදින් ඇලිලා ඉන්නවා. ඒ නිසා මෙයාගේ ප්‍රඥාව ටිකක් දුර්වලයි. දිට්ඨි චරිතය ප්‍රඥාවෙන් බලවත්, ඔහු කාමයෙන් ආස්වාදයෙන් යම් දුරකට වෙන් වෙච්ච කෙනෙක්. හැබැයි දෘෂ්ටියෙන් පසුපස ඔහු ඔහු ආස්වාදය ලබන්නේ දෘෂ්ටියෙන්. ඒ තමයි දිට්ඨි චරිතයගේ ලක්ෂණය. මෙන්න මේ හතර දෙනා තුල වෙන්න බලන්න ලස්සනට මේ ධම්ම අවබෝධය වැඩෙන ආකාරය පිළිබඳව අපි දැනගන්න ඕන. ලස්සනට මේ මාර්ගයේ විග්‍රහ වෙන ආකාරය. මේ පටිපදා හතර කොහොමද නිර්මාණය වෙන්නේ කියලා ඕන්න අද තේරුම් ගන්න. දැන් මෙන්න මේ තණ්හා චරිතය නැවත කොටස් දෙකකට බෙදෙනවා. දිට්ඨි චරිතයත් නැවත කොටස් දෙකකට බෙදෙනවා. තණ්හා චරිතය මෙන්න මෙසේ බෙදෙන්නේ. තණ්හා චරිතයෙන් එක්කෙනෙක් තණ්හා චරිතෝ මන්දෝ සතීන්ද්‍රියේන දුක්ඛාය පටිපදාය දන්දභිඥාය නීයාති සතිපට්ඨානෙහි නිස්සෙහි. ඒ කියන්නේ මේ සතිපට්ඨානෙ අනුගමනය කරන ශ්‍රාවකයෝ හතර දෙනෙක් ඉන්නවා. හතර දෙනාගෙන් දෙන්නෙක් තණ්හා චරිත, දෙන්නෙක් දිට්ඨි චරිත. තණ්හා චරිත දෙකෙන් මුල් චරිතය තමයි තණ්හා චරිතෝ මන්දෝ සතීන්ද්‍රියේන. ඒ කියන්නේ මේ තණ්හා චරිතයේ මුල් කෙනා මන්දෝ කියන්නේ මෙතන මේ ප්‍රඥාවෙන් අඩුයි, අඥානයි ටිකක්. ඥානෙ අඩු කෙනෙක්. ඥානෙ අඩුයි කියලා කියන්නේ මේ පෘථග්ජනයි කියන අදහස එහෙම නෙමෙයි. අර උත්කෘෂ්ඨ භාව චිත්තයේ පවතින උත්කෘෂ්ඨ භාවය අඩුයි. එතකොට තමයි උත්කෘෂ්ඨ භාවය වැඩි නම් තමයි ප්‍රඥා බලවත් වෙන්නේ. උපතින්ම. එහෙනම් ඒ උපතින්ම මේ ඥාන ශක්තිය අඩු කෙනෙක්. හැබැයි පෘථග්ජනෙට වඩා සෑහෙන උඩින් ඉන්න කෙනෙක් මේ කියන්නේ.
සාමාන්‍ය කෙනෙක් නෙවෙයි බුද්ධ ශ්‍රාවකේ කාර්ය මාර්ගයේ වඩවන්නේ කියන මේ කියන්නේ. ඒ නිසා උතන මේ අඥානයි කියලා කිව්ව ගමන් හිතන්න එපා ලෝක සම්මතය අර ලෝකයා අර ආස්වාදයේ පස්සේ ලෝභ බඳින කෙනෙක් කියලා. එහෙම කෙනෙක් නෙමෙයි මේ. අනිත් අයට සාපේක්ෂව ප්‍රඥාව අඩුයි. ඒකයි. එතන මන්දෝ කියන්නේ. සති ඉන්ද්‍රියෙන්. ඔහුගේ බලවත් වෙලා තියෙන්නේ සති ඉන්ද්‍රිය. දැන් ඉන්ද්‍රිය පහක් තියෙනවානේ. ශ්‍රද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා කියලා. මෙතනින් සති කියන ඉන්ද්‍රියයි මෙන්න මේ තණ්හා චරිත දෙකෙන් මුල් චරිතේ මේ ප්‍රඥාව අඩු තණ්හා චරිතේ මූලික ඉන්ද්‍රිය. එයා ක්‍රියාත්මක වෙන්නේ සති ඉන්ද්‍රියෙන්. එයාගේ ප්‍රඥාව අඩුයි, එයා තණ්හා චරිතයක්, එයාගේ ප්‍රඥාව අඩුයි, එයා ක්‍රියාත්මක වෙන්නේ සති ඉන්ද්‍රියෙන්. මෙන්න මෙයා සතර සතිපට්ඨානෙ ඇසුරෙන් මග වඩනකොට මෙයාට උරුම වෙන්නේ දුක්ඛ පටිපදා ධන්දා විඥා. ඒ කියන්නේ ඔහුගේ ප්‍රතිපදාව දුෂ්කර එකක්. පහසු නෑ. ඒ වගේම ධන්දා අභිඥා. ඒ කියන්නේ අභිඥා හේවත් උසස් ඥානයටපත් වෙන්න කාලයක් යනවා යා. ලේසියෙන් අභිඥාවටපත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ අරිහත් ඵලයේ ලේසියෙන් පූර්ණ වෙන්නේ නැහැ. සෑහෙන කාලයක් යාට ඒ මාර්ගය අනුගමනය කරන්න වෙනවා. කවුද? තණ්හා චරිතය ප්‍රඥාව අඩු සති ඉන්ද්‍රිය ක්‍රියාත්මක කෙනා. එහෙනම් තණ්හා චරිතයෙන් තණ්හා චරිතෝ මන්දෝ සති ඉන්ද්‍රියේන දුක්ඛ පටිපදා දන්දා විඥා කියලා තමයි එයාට කියන්නේ. එයා නිවනට යන්නේ අන්නේ දුෂ්කර ප්‍රතිපදාවෙන් ඊටාම කාලයක් ගත වෙලා අභිඥා ලැබමින් තමයි. ඒ කියන්නේ උසස් අවබෝධයට එහෙම නැත්නම් අරිහත් ඵලයටපත් වෙන්න යාට යම්කිසි කාලයක් වැඩිපුර ගත වෙනවා. ඒකයි දන්ද අභිඥා කියන්නේ. අභිඥාවට කාලයක් ගත වෙනවා. උසස් අවබෝධයටපත් වෙන්න. එහෙනම් අන්‍යයා තමයි දුක්ඛ පටිපදා ධන්ද අභිඥා කියන්නේ. එහෙනම් දුක්ඛ පටිපදා ධන්ද අභිඥාවෙන් සතර සතිපට්ඨානෙ වඩලා පූර්ණී කරගන්නේ තණ්හා චරිතේ ප්‍රඥාව අඩු සති ඉන්ද්‍රිය ක්‍රියාත්මක කෙනා. ඊළඟ තණ්හා චරිතය. තණ්හා චරිතෝ උදත්තෝ සමාධි ඉන්ද්‍රියේන දුක්ඛාය පටිපදාය කිප්පවිඥාය නියාති. ඒ කියන්නේ ඊළඟ තණ්හා චරිතය තමයි එයාගේ ප්‍රඥාව බහුලයි. එයා කාමයන් කෙරෙහි ආස්වාදයේ තදින් බැහැගෙන හිටිය කාමයන් කෙරෙහි ආස්වාදයේ කෙරෙහි තදින් බැහැගෙන හිටියත් කාමයන් කෙරෙහි ආස්වාදයේ කෙරෙහි තෘෂ්ණාවෙන් බලවත් මට්ටමක හිටියත් ඔහුගේ ප්‍රඥාව බලවත්. ඉන්ද්‍රිය බලවත්, ප්‍රඥාන්ද්‍රිය බලවත්. ඒ නිසා මොකද වෙන්නේ? ඔහු ප්‍රඥාවෙන් ඉහළයි අර චරිතයට වඩා. නමුත් ඔහුගේ ප්‍රඥාව ඉහළයි කිව්වට ප්‍රඥාවේ පූර්ණ මට්ටමක් නෙවෙයි සාමාන්‍ය මට්ටම. ඒ නිසා ඔහුගේ ක්‍රියාත්මක වෙන්නේ සමාධි ඉන්ද්‍රිය. එහෙනම් තණ්හා චරිතෝ උදත්තෝ සමාධි ඉන්ද්‍රියේන දුක්ඛාය පටිපදාය දන්දා විඥා දුක්ඛාය පටිපදාය කිප්පා විඥා සමායන දුක්ඛාය පටිපදාය කිප්පා විඥා නියාති. එහෙනම් අන්න දුක්ඛ පටිපදාවෙන් ඉක්මනින් නමුත් අභිඥාවටපත් වෙන කියන්නේ අරියත් ඵලයට පත්වන්නා වූ ඒ උතුම් වාදී ශ්‍රාවකයාට කියන්නේ තණ්හා චරිතයේ උදත්තෝ හෙවත් උසස් ප්‍රඥාවක් ඇති ශ්‍රාවකයා. එහෙනම් එයා තණ්හා චරිතයක්. එහෙනම් එයාගේ මුල් වෙන්නේ සමාධි ඉන්ද්‍රියයි. දැන් අර මුලින් විග්‍රහ කරපු තණ්හා චරිතයේ මුල් වෙන්නේ සති ඉන්ද්‍රිය. මේ තණ්හා චරිතයේ මුල් වෙන්නේ සමාධි ඉන්ද්‍රිය. එහෙනම් මෙන්න මේ තණ්හා චරිතයක් ප්‍රඥාව ඉහළයි සමාධි ඉන්ද්‍රියෙන් ක්‍රියාත්මක වෙන්නේ. මෙන්න මෙයා මග වඩනවා. විශේෂයෙන් මෙන්න මේ අයට ධානය වැඩෙනවා. මෙන්න මෙයා මග වැඩුවාම මෙයාට අන ධානය සමාපatti දක්වා වැඩිනවා මෙයාට. මෙයාගේ ප්‍රතිපදාව දුක්ඛ පටිපදා කිප්පා විඥා. ඒ කියන්නේ යත් දුෂ්කර ප්‍රතිපදාවක් රකින්න. මොකද ධානය වඩන එක ලේසි වැඩක් නෙවෙයි. ඒකට සෑහෙන කාලයක් ගත කරමින් ඒ වෙනුවෙන් කැප වෙලා සමහරට දහ දුකක් විඳලා කැලෑවලට ගිහිල්ලා ගල් ගුහාවල ඉඳගෙන එහෙම කරන්න ඕන වැඩක්. ඒ නිසා සෑහෙන දුකක් විඳගෙන තමයි වැඩේ කරන්නේ. ඒ නිසා දුක්ඛ පටිපදා දුෂ්කර ප්‍රතිපදාවක් අනුගමනය කරන්නේ. හැබැයි කිප්පා විඥා ඉක්මනින්ම අරිහත් ඵලයටපත් වෙනවා. මොකද එයා ධ්‍යාන සමාපatti අසුරෙන් එයා අරිහත් ඵලයටපත් වෙනවා. එහෙනම් සති ඉන්ද්‍රිය තියෙන කෙනාට ධ්‍යාන සමාපatti වැඩෙනවා. හැබැයි ඉතාම සෙමින් වැඩි.
ඒකයි වෙනස. එහෙනම් මෙයාට ඉක්මනින් අභිඥාව ලැබෙනවා. දැන් දෙන්නාගෙම තණ්හා චරිත දෙකේම ප්‍රතිපදාව දුෂ්කරයි. අභිඥාතයි වෙනස තියෙන්නේ. තණ්හා චරිතයක් පළමෙනි තණ්හා චරිතය ප්‍රඥාවෙන් දුර්වලයි. ඔහුගේ සති ඉන්ද්‍රිය ක්‍රියාත්මකයි. සති ඉන්ද්‍රිය මූලෙල ඔහු කටයුතු කරන්නේ. ඒ නිසා ඔහුට ප්‍රතිපදාවත් දුෂ්කරයි, අභිඥාවත් බොහෝ ඈතයි. ඒ කියන්නේ ඔහුට හිමින් තමයි සමතේ වැඩින්නේ. සමතේ වැඩිලා තමයි ගොඩක් වෙලාට ඒ කෙනා අරිහත් ඵලයටපත් වෙන්නේ. එතකොට ඔහුට සෑහෙන කාලයක් වෙනින් දුක් විඳින්න සිද්ධ වෙනවා. දුක් විඳිනවා කියන්නේ මග වඩන්න සිද්ධ වෙනවා. ඉතින් දුකින් නමුත් බුදු පියාණන් වහන්සේ දේශනා කරන කඳුළු සලමින් නමුත් කමන්නේ මග වඩන එකයි කරන්න ඕන කියලා. ඉතින් ඒක නිසා ලෝකයේ තියෙන දුෂ්කරතාවත් එක්ක බැලුවහම මග වඩද්දි මුණ ගැහෙන දුෂ්කරතා හැටියට සලකන්න බෑ. දුෂ්කරතා කියන සංඛ්‍යාවට ගන්නේ නැහැ ඒවා. මොකද ඒ තරම්ම සංසාරේ දුකක් අවසන් වෙනවා. අමාරු වෙනම කසාය ටික බී ගත්තොත්. එහෙනම් අන්න තණ්හා චරිත දෙකයි. එහෙනම් තණ්හා චරිත දෙක තමයි දුෂ්කර ප්‍රතිපදා දෙකක් අනුගමනය කරන්නේ. ඒ දෙදෙනාගේ තමයි දණ්ඩ අභිඥා සහ කිප්ප අභිඥා වශයෙන් ඒ ඉන්ද්‍රිය දෙකට අනුකූල වෙනස් වෙන්නේ. සති ඉන්ද්‍රිය තියෙන කෙනාට දුෂ්කර ප්‍රතිපදාවත් දුෂ්කරයි, අභිඥාවත් දුර ඈතයි. සමාධි ඉන්ද්‍රිය තියෙන කෙනාට ප්‍රතිපදාව දුෂ්කර නමුත් අරිහත් ඵලය බොහොම ළඟයි. එහෙනම් ඔන්න තණ්හා චරිත දෙක. ඊළඟට දිට්ඨි චරිතෝ මන්දෝ වීරියේන්ද්‍රේන සුඛාය පටිපදාය දණ්ඩාභිඥාය නීයාති. ඒ කියන්නේ ඔන්න දිට්ඨි චරිත දෙකෙන් පළමු යන්න. දිට්ඨි චරිත දෙකෙන් පළමු යන්න තමයි මන්දෝ කියන්නේ මේ ප්‍රඥාව අඩු කෙනා දිට්ඨි චරිතය. දැන් මේක තේරුම් ගන්න ඕනේ මෙතන මේ අඩුයි කියලා කියන්නේ හැමතිස්සෙම සාපේක්ෂයි කියන එක. එහෙම නැතුව මේ අඩුයි කිව්වහම මේ අපි අර ලෝක සම්මතයේ ප්‍රඥාව අඩුයි කියන අදහසින් නෙමෙයි මේ කියන්නේ. මේ ශ්‍රාවකයන්ට අනුකූල එකිනෙකාගේ ප්‍රඥාව තියෙන ඉන්ද්‍රිය නානත්වය ගැන මේ කියන්නේ. එහෙනම් අන්න දිට්ඨි චරිත දෙකෙන් පළවෙනි දිට්ඨි චරිතය තමයි ඔහුගේ ප්‍රඥාව දුර්වලයි. ඔහු වීරීන්ද්‍රයෙන් කටයුතු කරන්නේ. වීරීන්ද්‍රය මුල් වෙලා ඔහු කටයුතු කරන්නේ. මෙන්න මෙයාගේ ප්‍රතිපදාව සුඛාපටිපදා දණ්ඩාභිඥා. ඔහුගේ ප්‍රතිපදාව සුඛිතයි. කියන්නේ සැපවත් ආකාරයෙන් ඔහු මඟ වඩනවා. හැබැයි අභිඥාව එහෙම නැත්නම් ඒ උතුම් හරියත් ඵලය දුරයි ටිකක්. කල් යන මේකට. දණ්ඩාභිඥා. උසස් වූ අවබෝධය පූර්ණ වෙන්න, හරියත් ඵලය පූර්ණ වෙන්න ටිකක් කල් යනවා යාට. එයා තමයි ප්‍රඥාව අඩු දිට්ඨි චරිතය. එයා ක්‍රියාත්මක වෙන වීරියේන්ද්‍රයෙන්. ඒ නිසා යාගේ ප්‍රතිපදාව සැපවත් වුණාට අභිඥාව දුර්වලයි. මොකද ප්‍රඥාව දුර්වල නිසා. අභිඥාවට කල් යනවා ටික. අන්තිම කෙනා තමයි දිට්ඨි චරිතෝ උදත්තෝ පඤ්ඤා ඉන්ද්‍රියේන සුඛාය පටිපදාය කිප්පවිඥාය නියාති. අන්න අවසන් ශ්‍රාවකයා. දිට්ඨි චරිතයක් යා. ප්‍රඥාව බලවත් අය තමයි දෘෂ්ටියට වැටෙන්නේ. දිට්ඨි චරිතයක් යා මෙන්න මෙයා උදත්තෝ කියන්නේ උසස් ප්‍රඥාව සහිතයි. පඤ්ඤා ඉන්ද්‍රියේන ප්‍රඥාවෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ප්‍රඥා ඉන්ද්‍රියයාගේ බලවත්. එහෙනම් එයා සුඛාය පටිපදාය කිප්පවිඥාය. අන්න එයා තමයි සැපවත් වූ ප්‍රතිපදාවක් අනුගමනය කරමින් සුඛිත ප්‍රතිපදාවක් අනුගමනය කරමින් ඉක්මනින්ම අරිහත් ඵලයටපත් වෙන්නා වූ ශ්‍රාවකයා. එහෙනම් එයා තමයි දිට්ඨි චරිතය ප්‍රඥාව බලවත් කෙනා. එහෙනම් එයා අනුගමනය කරන්නේ ප්‍රඥා ඉන්ද්‍රියන කිව්වේ. එහෙනම් එයා විදර්ශනා ක්‍රමය අනුගමනය කරනවා. එහෙනම් ඔන්න දැන් දකින්න පුළුවන් ඔබට. එහෙනම් තණ්හා චරිත දෙක සමත ක්‍රමය අනුගමනය කරන්නේ, දිට්ඨි චරිත දෙක විදර්ශනා ක්‍රමය අනුගමනය කරන්නේ. එහෙනම් තණ්හා චරිත දෙක සමතය තුළින් විමුක්තියටපත් වෙනවා. දිට්ඨි චරිත දෙක විදර්ශනාව තුළින් විමුක්තියටපත් වෙනවා. සමතය තුළින් විමුක්තියටපත් වෙන ක්‍රමය දුක්ඛාපටිපදා. සති ඉන්ද්‍රිය මුල් වුණාම ඒක දණ්ඩාභිඥා. සමාධි ඉන්ද්‍රිය මුල් වුණාම ඒක කිප්පවිඥා. ඊළඟට විදර්ශනාව තුළින් ඒ ගමන් කරන ක්‍රමය සුඛාපටිපදා. වීරියේන්ද්‍රය මුල් වුණාම ඒක සුඛාපටිපදා දණ්ඩාභිඥා. ප්‍රඥා ඉන්ද්‍රිය මුල් වුණාම සුඛාපටිපදා කිප්පවිඥා. එහෙනම් නැවතත් එහි සාරාංශයක් කිව්වොත් ඔබට සිහිපත් වෙන්න ධාරණීය වෙන්න
චරිත හතරක් තියෙනවා. තණ්හා චරිත දෙකයි, දෘෂ්ටි චරිත දෙකයි. පළවෙනි තණ්හා චරිතය ප්‍රඥාව අඩු කෙනා. එයා ක්‍රියාත්මක වෙන්නේ සති ඉන්ද්‍රියේ. එයාට වැඩි වෙන්නේ සමතය. එයාගේ ප්‍රතිපදාව දුෂ්කරයි, දුක්ඛ පටිපදා. එයාගේ අභිඥාවක් දුරයි, දන්ද අභිඥා. එයා නිවනටපත් වෙන්නේ දුෂ්කර ප්‍රතිපදාවකින් කල් ගෙවලා දරන විශාල ආයාසයකින් වීරියකින්. ඊළඟ තණ්හා චරිතය, ඒ තණ්හා චරිතයාගේ ප්‍රඥාව බලවත්, අරයට සාපේක්ෂව ප්‍රඥාව බලවත්. එයා ක්‍රියාත්මක වෙන්නේ සමාධි ඉන්ද්‍රියෙන් යුක්තවයි. එයාගේ ප්‍රතිපදාව දුෂ්කරයි, නමුත් අභිඥාව ඉක්මන්. ඒ කියන්නේ එයා ඉක්මනින්ම අරිහත් ඵලයටපත් වෙනවා. නමුත් එයාත් දුෂ්කර ප්‍රතිපදාව තමයි අනුගමනය කරන්නේ. ඊළඟට දිට්ඨි චරිත දෙක. මුල්ම දිට්ඨි චරිතය ප්‍රඥාව දුර්වල කෙනා. එයා වීර්යේන්ද්‍රය මුල් කරගෙන ක්‍රියාත්මක වෙන්නේ. එයාගේ ප්‍රතිපදාව සුඛිතයි. නමුත් ඔහුට ප්‍රතිඵලය ලබන්න, එහෙම නැත්නම් අභිඥාව අරිහත් ඵලය ලබන්න කල් යනවා. සුඛා පටිපදා දන්දා විඥා. එහෙනම් අවසන් ශ්‍රාවකයා දිට්ඨි චරිතය. එයාගේ ප්‍රඥාව බලවත්. එයා ප්‍රඥායින්ද්‍රය මුල් කරගෙනමයි කටයුතු කරන්නේ. එයාගේ ප්‍රතිපදාව සැපවත්, සුඛා පටිපදා කිප්පා විඥා. ප්‍රතිපදාව සැපවත්. එයා ඉක්මනින්ම අරිහත් ඵලයටපත් වෙනවා. එහෙනම් මෙන්න මේ කියන ආකාර හතරකින් බුදු පියාණන් වහන්සේගේ අමා දහමින් ප්‍රතිඵල ලබනා ශ්‍රාවකයෝ 4 දෙනෙක් පහළ වෙනවා. 4 දෙනෙක් පහළ වෙනවා. මෙන්න මේ 4 දෙනා සම්බන්ධයෙන් තමයි ඔය සමත පූර්වාංගම විදර්ශනා, විදර්ශනා පූර්වාංගම සමත, ඊළඟට සමත විදර්ශනා යුගනත් යන ආදි වශයෙන් ඒ මාර්ග 3ක් පනවන්නේ. ඒව ගැන ඉස්සරහට සාකච්ඡා කරනවා. දැන් කියන්නේ නැහැ. මොකද ඒවා ගැඹුරට විග්‍රහ කරමින් කියන්න ඕන දහම් කාරණා නිසා මේ විලාය ඔක්කොම පටලවා ගන්න අවශ්‍ය නැහැ. එහෙනම් දැන් ඔබට දකින්න ලැබුණාද යම්කිසි දෙයක් මෙතන? මෙතන ඉන්ද්‍රිය 4යිනේ හම්බුනේ. පළමුවෙනි තණ්හා චරිතයෙන් අපට මුණ ගැහුණ සති ඉන්ද්‍රිය. දෙවැනි තණ්හා චරිතයෙන් අපට මුණ ගැහුණා සමාධි ඉන්ද්‍රිය. පළමුවෙනි ditthi චරිතයෙන් මුණ ගැහුණා වීර්ය ඉන්ද්‍රිය. දෙවැනි ditthi චරිතයෙන් මුණ ගැහුණා ප්‍රඥා ඉන්ද්‍රිය. ශ්‍රද්ධා ඉන්ද්‍රිය. එහෙනම් ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද? දැන් මේ 4 දෙනා ඒ ආකාරයෙන් ප්‍රතිපදා 4කින් ආකාර 4කට අරිහත් ඵලයටපත් වෙනවා. එහෙනම් ඒ 4 දෙනාට තමයි ඔය සමත පූර්වාංගම විදර්ශනා, විදර්ශනා පූර්වාංගම සමත විදර්ශනා යුගනද්ද කියන ආකාර 3ට මාර්ගය වැඩෙන්නේ. දැන් මේ 3ටම ආйти නැති කෙනෙක් ඉන්නවා. අඤ්‍යතර සමාධි නිමිත්තකින් නිවනට යන කෙනා. ඒ කවුද? ශ්‍රද්ධා ඉන්ද්‍රිය බලවත් කෙනා. ඒ ශ්‍රද්ධා ඉන්ද්‍රිය බලවත් කෙනා මෝහ චරිතයක්. එහෙනම් එයාට මොකද්ද වැඩින්නේ? එයාට වැඩිනවා, එයාට සමත ක්‍රමයක් වැඩින්නේ. එයාට අඤ්‍යතර සමාධි නිමිත්තක් කිව්වේ ඒකයි. එයාට බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය ආදී අනුස්සති වර්ධනය කර ගැනීමෙන් ත්‍යාගානුස්සතිය, සීලානුස්සතිය, ත්‍යාගානුස්සතිය, දේවතානුස්සතිය, මෙත්තානුස්සතිය, මරණානුස්සතිය ආදී ඕනතරම් අනුස්සති තියෙනවා. මෙන්න මේ අනුස්සති වලින් මෙයා ක්‍රමානුකූලව හිමින් නිවනටපත් වෙන කෙනා. අඤ්‍යතර සමාධි නිමිත්තකින් එයා ගමන් කරා. අර 4ටම නැති ක්‍රමයකට. ඒ නිසා අන්න යට ඒ ආකාරයෙන් මඟ වැඩෙනවා. එහෙනම් අන්න සිව්මගක් වශයෙන් දේශනා කළේ ඒකයි. සිව්මග මොකද්ද? සමත පූර්වාංගම විදර්ශනා එක මාර්ගයක්, විදර්ශනා පූර්වාංගම සමත දෙවෙනි මාර්ගය, සමත විදර්ශනා යුගනද්ද තුන්වෙනි මාර්ගය, අඤ්‍යතර සමාධි නිමිත්ත හතරවෙනි මාර්ගය. එහෙනම් මේ 4ක් වශයෙන් මෙහෙම දේශනා කරලා තියෙන්නේ. මෙන්න මේ පටිපදා 4 සහ පටිපදා 4ට අහු වෙන්නේ නැති අර ශ්‍රද්ධායින්ද්‍රිය බලවත් ශ්‍රාවකයා ගැන හිතලා. එහෙනම් මෙන්න මේ 5 දෙනා මේ ආකාරයෙන් මේ කියන්නේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ නානත්වය කියන්නේ ඕනෝකයි. එහෙනම් ඉන්ද්‍රියන්ගේ නානත්වය අනුව ওই විදිහට මෙන්න මේ 5 දෙනා නිවනටපත් වෙනවා. එයින් 4 දෙනෙක් සති, සමාධි, වීර්ය, ප්‍රඥා කියන ඉන්ද්‍රියන් තියෙන ඉන්ද්‍රියන් සහිත 4 දෙනා අර කිව්ව මූලික ක්‍රම තුනෙන් නිවනටපත් වෙනවා. අර ශ්‍රද්ධා ඉන්ද්‍රිය බලවත් මෝහ චරිතය අන්‍යයා අර කිව්ව බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, ත්‍යාගානුස්සති, මරණානුස්සති, මෙත්තානුස්සති ආදී අඤ්‍යතර සමාධියකින්. ඒ කියන්නේ අර මූලික ධාන සමාපatti කියන කොටසට අයිති නැති
උපචාරාදී සමාධියකින් කොයි දින් හරි ටිකින් දිගට කාලය ගත කරලා රාග දේශ මොහ නැසමින් එයත් විමුක්තියටපත් වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහටයි සතර සතිපට්ඨානය පිළිබඳව ඔය පාටිපදා හතර විග්‍රහ කරන්න පුළුවන්කම ලැබෙන්නේ. මම හිතනවා අද දවසේදී මේ දේශනා කරපු කාරණා ටික ප්‍රමාණවත් ඇති. තාම සතිපට්ඨානය ගැන දේශනා කළේ නැහැ. ඇත්තටම සතිපට්ඨානය ගැන දේශනා කරන්න කලින් මේ මූලික දහම් කාරණා ඔබ දැනගන්න ඕන. තවත් ඉවර නැහැ. ලබන සතියේත් අපිට මේ ආකාරයෙන්ම දැනගන්න ඕන සමත විදර්ශනා ගැන දැනගන්න ඕන තවත් වැදගත් දහම් කාරණා ටිකක් තියෙනවා. ඒ අනුපස්සනාව වඩනකොට කොහොමද ඒ උපාදාන දුර වෙන්නේ? ආශ්‍රව දුර වෙන්නේ? ඕගේ තරණය වෙන්නේ? යනදි වශයෙන් තව දැනගන්න ඕන වැදගත් කාරණා කිහිපයක් තියෙනවා. ඒ ටිකක් සාකච්ඡා කරමින් ඊළඟ සතියේදී පුළුවන්කම ලැබෙයි අපට මේ සතර සතිපට්ඨානය පිළිබඳ මූලික ප ဋ ාණ හතර විග්‍රහ කරන්න. දැන් මෙතෙක් මේ දේශනා වෙච්ච දේශනාව තුළිනුත් ඔබට යම්කිසි අවබෝධයක් ලැබෙන්න ඇති සතර සතිපට්ඨානය ගැන. ඉතින් කායානුපස්සනාව ගත්තාම සතර සතිපට්ඨානේ කායානුපස්සනා පබ්බහයකින් දේශනා වෙනවා. ආනාපාන පබ්බය, ඒ වගේම ඉරියාපත පබ්බය, ඒ වගේම සම්පජාන පබ්බය, පටික්කුල මානසිකාර පබ්බය, ධාතු මානසිකාර පබ්බය, ඊළඟට නවසීවතික පබ්බය කියලා. ඊළඟට චිත්තානුපස්සනාවයි වේදනානුපස්සනාවයි අනුපස්සනා දෙකක් වශයෙන් විග්‍රහ වෙනවා. අපහු ධම්මානුපස්සනාවත් පබ්බ හයක් වශයෙන් පබ්බ පහක් වශයෙන් දේශනා වෙනවා. නීවරණ පබ්බය, කන්ද පබ්බය, ආයතන පබ්බය, බොජ්ජංග පබ්බය, සච්ච පබ්බය කියලා. ඉතින් මෙන්න මේ විදිහට ඉදිරියේදී අපි ඒ කායानुපස්සන ආකාර 6 ගැනත් ඒ වේදනානුපස්සනාව ගැනත් ඒ චිත්තානුපස්සනාව ගැනත් ඒ ධම්මානුපස්සනාව 5 ගැනත් විග්‍රහ කිරීමක් සිද්ධ කරනවා. ඒ වගේම තමයි මේ අනුසාරයෙන් සකස් කරන දහම් පත්‍රිකාවකුත් හරියට මට කාලය කියන්න බෑ. මොකද කාල වේලාව අනුව විවේක අනුව එක සිද්ධ වෙන්නේ. නමුත් මේ සමස්ත දහම් කාරණා, ඒ කියන්නේ මේ සතර සතිපට්ඨානයට අදාළ මේ අවශේෂ මේ අනියුක්ත සංප්‍රයුක්ත සියලුම දහම් කාරණා ඇතුළත් දහම් පත්‍රිකාවකුත් ඔබට ඉදිරියේදී ලැබෙවි. ඒක හරියටම කාලවකවානු වශයෙන් මම ප්‍රකාශ කරන්න යන්නේ නැහැ මේ වෙලාවේ. අපිට කාලය ලැබෙන විදිහට ඒක අපි පූර්ණ කරගමු. එහෙමනම් අද දේශනාවේදී ඔබ සතර සතිපට්ඨානය පිළිබඳ යම්කිසි මූලික දහම් කාරණා රැසක් අවබෝධ කරගන්න සමත් වෙන්නට ඇති. දැන් මේ දේශනා කරපු කාරණා සම්බන්ධයෙන් යම්කිසි ආකාරයක වැටහෙන තැනක් තියෙනවා. ප්‍රශ්න කරන්න පුළුවන්කම තිබෙනවා. සතර සතිපට්ඨානය කියන්නේ පියාගේ භූමියයි. ඒ අසිරිමත් වූ මහා ශාස්ත්‍රවරයන් වහන්සේ තමයි අපගේ පියාණන් වහන්සේ. උන්වහන්සේ අපගේ සැනසීම, අපගේ රැකවරණය, අපගේ ශාන්තිය සලසන මහා පියාණන් වහන්සේ. උන්වහන්සේ හැර පිහිටක් අපට නැහැ. එhmenan ඒ අසිරිමත් වූ මහා ශාස්ත්‍රෝතුමන් වහන්සේ පෙන්වා දෙන්නව පියාගේ භූමිය තමයි මේ උතුම් වූ සතර සතිපට්ඨානය. එහෙනම් ඒ උතුම් සතර සතිපට්ඨානය තුල වාසය කරන තාක්කල් මායයට අහු වෙන්නේ නැහැ. එහෙනම් මේ පියාගේ භූමියෙන් එළියට ගියොත් කෙනෙක් අන්න මායයට අහු වෙනවා. එහෙනම් දැන හෝ නොදැන ඔබ අසුබ, අනිච්ච දුක්ඛ අනාත්ම අසුබ යන අනුපස්සනා වඩද්දී වැඩෙන්නේ සතර සතිපට්ඨානයෙන් බව දැන් ඔබට පේනවා ඇති. එහෙනම් ඒක දැනගෙන කළත් නොදැන කළත් වැඩෙන්නේ සතර සතිපට්ඨානයයි. හැබැයි දැනගෙන කළාම අර දැන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමා කිව්වා වගේ දැනගෙන කළොත් ගමන කෙලවර වෙනකම්, ඒ කියන්නේ අරිහත් ඵලය දක්වාම යන්න පුළුවන්කම ලැබේ. නොදැන කළොත් එහෙම අනාගාමී ඵලය අතරමඟ දක්වා යන්න පුළුවන්කම ලැබේ. අනාගාමී ඵලය දක්වා ගිහිලා නතර වෙයි. මොකද එතනින් එහාට යන්න හම් වෙන්නේ නැහැ. අර පරිඤ්ඤයන්ති අභිඤ්ඤයන්ති කියන මට්ටමට අවබෝධය වැඩුණ නැත්තම්. මොකද එතනින් එහාට තියෙන උද්දම් භාගීය සංයෝජන ඒ ලේසියෙන් ඊට මහ ගැඹුරු ප්‍රඥාවකින් ධර්ම භාවිත කරන්න පුළුවන්කම ලැබෙන්න ඕන. එහෙමනම් අද දවසේදී මේ උතුම් සතර සතිපට්ඨාන දේශනාව ඇසුරෙන්, එහෙම නැත්නම් මේ උතුම් මූලික කාරණා ඇසුරෙන් තව තවත් ධර්ම අවබෝධය වර්ධනය කරගෙන මේ චිත්තසංතානයේ පවතිනා මේ සියලු රාග දේශ මොහ සමනය කරමින්, දුරු කරමින්, අවිද්‍යා තෘෂ්ණා නැසමින් මේ ලද උත්තරීතර මනුෂ්‍ය භවයේදීම ඒ සදාතනිකෝ අජරාමරු අමා මහ නිර්වාණ ශාන්තියම සැනසෙමි. ඒ උතුම් අමා නිවනම පිණිසම සෑම විටම වැරදරමි, සෑම විටම කුසලියම රැඳෙමි, සෑම විටම මේ උතුම් සතර සතිපට්ඨාන ධර්මයන්හිම නිරත වෙමි, නියැලෙමි කියන උතුම් අදිෂ්ඨානයෙන් මේ භවයේදීම ඒ උතුම් පරිනිර්වාණය සාක්ෂාත් කර ගනිමි කියන උතුම් ප්‍රාර්ථනාව යුක්තව කවුරු සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු.